right. සුබ දවසක් වේවා සියලු දෙනාටම. අපි අද අපේ පස්වෙනි ටොපික් එක පටන් ගන්නවා කළමනාකරණය පාඩ විෂයට අදාළව. මේ පස්වෙනි මාතෘකාව තමයි සැලසුම්කරණය සහ පාලනය. අපි දන්නවා පුතා ප්‍රධාන වශයෙන්ම කළමනාකරණ කාර්යයන් 4ක් තියෙනවා. අද වෙද්දී අපි පොදුවේ පිළිගන්න. ඒ කාර්යයන් 4 තමයි සැලසුම්කරණය, සංවිධානකරණය, නායකකරණය සහ පාලනය. මේ ප්‍රධාන කළමනාකරණ කාර්යයන් 4න් සැලසුම්කරණය, සංවිධානකරණය, නායකකරණය සහ පාලනය. මේ කළමනාකරණ කාර්යයන් 4න් සැලසුම්කරණය සහ පාලනය කියන කළමනාකරණ කාර්යයන් දෙක එකිනෙකට බැඳිලා තියෙන කළමනාකරණ කාර්යයන් දෙකක්. කිසිම ආයතනයක සැලසුම්කරණයකින් තොර පාලනයකුත් නැහැ. සැලසුම්කරණයක් නැත්තම් කොහොමද පාලනයක් තියෙන විදියක් නැහැ. ඊළඟ සැලසුම්කරණයක් තිබුණත් වැඩක් නැහැ. පාලනයක් කියලා එකක් නැත්තම්. ඒත් සැලසුම්කරණයේ සඵලදායී බව රඳා පවතින්නේ පාලන ක්‍රියාවලියක් තියෙනවා නම් විතරයි. සැලසුම්කරණයක් කියලා එකක් නැත්තම් ඒ ආයතනය පාලනය කරන්න දෙයක්වත් නැහැ. නැත්නම් මේ දෙක අතර අන්තර් බැඳියාවක් අන්තර් සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා අපි මේ මාතෘකා දෙකම එකට එකතු කරලා කතා කරන්නේ සැලසුම්කරණය සහ පාලනය කියන. ඒතර පළවෙනි කළමනාකරණ කාර්යයයි අවසාන කළමනාකරණ කාර්යයයි මේ දෙක එකිනෙකට බැඳිලා තියෙන නිසා තමයි අපි මේකට අරගෙන කතා කිරීම සාකච්ඡා කිරීම කරන්නේ. right. අපි ඉස්සෙල්ලා බලමු මේ සැලසුම්කරණය කියලා කියන්නේ මොකක්ද කියන එක. සැලසුම්කරණයක් කියලා කියන්නේ එහෙම නැත්නම් සැලසුමක් කියලා අපි ගත්තොත් සැලසුමකින් ප්‍රධාන වශයෙන් කරන්නේ ආයතනයක අනාගත ගමන් මඟ පෙන්වන එක. සැලසුමකින් කරන්නේ ඕනම ආයතනයක ඕනම සංවිධානයක අනාගත ගමන් මඟ පෙන්වන එක. නිශ්චිත අනාගත කාල පරිච්ඡේදයකදී කොතනද ඉන්න ඕනේ. ඒතර සැලසුමක් කියලා කියන්නේ ආයතනයක ගමන් මඟ පෙන්වන කරන විධිමත් ප්‍රකාශනයක්. ඒතර මේ සැලසුම්කරණය තුළින් උපක්‍රමික විශ්ලේෂණයක් සිද්ධ කරනවා. උපක්‍රම උත්පාදනය කිරීම සහ හැගීම සිද්ධ කරනවා. ඒ වගේම තමයි වඩාත් හොඳම විකල්ප තෝරා ගැනීම කියන සිද්ධි දාමයකින් මේක සමන්විතයි. මේ තනි ක්‍රියාකාරකමක් නෙවෙයි. මේක ඇතුළේ ක්‍රියාකාරකම් ගොඩක් තියෙනවා. උපක්‍රමික විශ්ලේෂණය කියලා එකක් සිද්ධ වෙනවා. උපක්‍රම ගොඩනැගීම හේවත් උත්පාදනය කියලා එකක් සිද්ධ වෙනවා. උපක්‍රම ඇගීම කියලා එකක් සිද්ධ වෙනවා. වඩාත්ම හොඳ විකල්පය තෝරා ගැනීම කියලා එකක් සිද්ධ වෙනවා. එතන මේ වගේ සිද්ධි දාමයක් මේ සැලසුම් කරන ක්‍රියාවලිය ඇතුලේ තියෙනවා. ඒතර අපි සැලසුම් ගත්තාම සැලසුමක් කියන එක අපි නිර්වචනය කරොත් අවධාරණයෙන්ම සිදු කිරීමට බලාපොරොත්තු වන කටයුතු වල එකතුවක් විදිහට තමයි අපි සැලසුම නිර්වචනය කරන්නේ. අවධාරණයෙන්ම සිදු කිරීමට බලාපොරොත්තු වන කටයුතු වල එකතුවක්. ව්‍යාපාරවල විවිධ වර්ගයේ සැලසුම් තියෙනවා, විවිධාකාරයේ සැලසුම් තියෙනවා. අපිට වර්ගීකරණයන් ගණනාවක් කරන්න පුළුවන්. ඊට කලින් අපි පොදු නිර්වචනයක් ලියාගමු සැලසුම්කරණයට. ලියා ගන්න. සැලසුම්කරණය යනු දැන් පැනක් පොතක් එහෙම ළඟ නැත්නම් ඉක්මනට හොයාගන්න. සැලසුම්කරණය යනු නිශ්චිත අනාගත කාල පරිච්ඡේදයකදී සැලසුම්කරණය යනු නිශ්චිත අනාගත කාල පරිච්ඡේදයකදී ළඟා කරගත යුතු අරමුණු මොනවාද යන්න තීරණය කිරීමත්
නිශ්චිත අනාගත කාල පරිච්ඡේදයකදී ළඟා කරගත යුතු අරමුණු මොනවාද යන්න තීරණය කිරීමත් ඒවා ළඟා කරගන්නා ආකාරයන් තීරණය කිරීමත්ය. නිශ්චිත අනාගත කාල පරිච්ඡේදයක් සඳහා නිශ්චිත අනාගත කාල පරිච්ඡේදයකදී ළඟා කරගත යුතු අරමුණු මොනවාද යන්න තීරණය කිරීමත් ඒවා ළඟා කරගත යුතු ආකාරය තීරණය කිරීමත්ය. එනම් යායුත්තේ කොතනකටද සහ යායුත්තේ කෙසේද යන්න තීරණය කිරීමයි. යායුත්තේ කෙසේද යන්න තීරණය කිරීමයි. right. දැන් හිතන්න මේ 2021 දී අපි ඉන්නේ මෙතන. අපි 2031 වෙනකොට මෙන්න මෙතනට යන්න බලාපොරොත්තු වෙනවා. මෙතන ඉඳලා මෙතන යන්න බලාපොරොත්තු වෙනවා. මේ වර්තමානයේ අපි ඉන්න තැන මෙන්න අනාගත නිශ්චිත කාල පරිච්ඡේදයකදී අපි ළඟා වෙන්න බලාපොරොත්තු වෙන තැන. දැන් ළඟා කරගත යුතු නිශ්චිත අරමුණු තියෙන මෙන්න මෙතන. එතන අපි යායුත්තේ කොතනකටද? සැලසුම් ක්‍රමයේ ප්‍රධාන කාරණා දෙකක් තීරණය කරනවා. එකක් යායුත්තේ කොතනටද? දෙවෙනි කාරණේ තමයි මෙතනට යන්න තීරණය කරාට පස්සේ මෙතනට යන්න ක්‍රම ගොඩක් තියෙන්න පුළුවන්. ක්‍රම ගණනාවක් ඔස්සේ එතනට යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි එතනින් අපි හොඳම ක්‍රමය තෝරගන්න ඕනේ. යායුත්තේ කෙසේද? දෙවෙනි එක. යායුත්තේ කොතනකටද? එන යායුත්තේ කෙසේද? එතනට යන්න තියෙන හොඳම ක්‍රමය මොකක්ද කියන එක තීරණය කිරීම තමයි සැලසුම් ක්‍රමයෙන් සිද්ධ වෙන්නේ. ප්‍රධාන වශයෙන් සැලසුම් වර්ග තුනක් අපිට අඳුර ගන්න පුළුවන්. එකක් මේ ඒකල භාවිත සැලසුම්. මොනවාද මේ ඒකල භාවිත සැලසුම් කියලා කියන්නේ? ඒකල භාවිත සැලසුමක් කියලා කියන්නේ නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන් සැලසුමක් නෙවෙයි. ඒක පාවිච්චි කරන්න පුළුවන් එකපාරයි. එකපාරක් පාවිච්චි කළා ඒක අයින් කළා දාන්න. ඒ කියන්නේ මේ සැලසුම හදලා තියන්නේ නැවත නැවත පැන නගින සිද්ධීන් ආවරණය කරන්න නෙවෙයි. එකවතාවක් පමණක් හට ගන්නා සිද්ධීන් ආවරණය කරන්න. ඒ කියන්නේ පුනරාවර්තනය වන සිදුවීම් මේකෙන් ආවරණය වෙන්නේ නැහැ. පුනරාවර්තනය වෙනවා කියලා කියන්නේ නැවත නැවත සිදු වෙනවා කියන එකනේ. ඒතර එහිම සිද්ධි මේ සැලසුම් වලින් ආවරණය වෙන්නේ නැහැ. ඒතර එක්වරක් පමණක් හට ගන්නා සිද්ධියක් ඉලක්ක කරගෙන තමයි මේ සැලසුම හදලා තියෙන්නේ. ඒක ඒ කාර්ය සඳහා පාවිච්චි කරාම එතනින් එහාට ඒ සැලසුම ආයෙ පාවිච්චි කරන්න බෑ. ඒක අපි කියන ඒකල භාවිත සැලසුම් කියලා. single use plan කියලා කියනවා. යම් විශේෂ සිද්ධියක් හෝ යම් විශේෂ අවස්ථාවක් පිළිබඳව අවධානය යොමු කරන සැලසුම් මෙසේ හැඳින්වේ. එනම් පුනරාවර්තනය නොවන සිද්ධීන් ඉලක්ක කර සකස් කරන සැලසුම් වේ. ප්‍රධාන වශයෙන් අපිට අඳුර ගන්න පුළුවන් ඒකල භාවිත සැලසුම් වර්ග දෙකක් තියෙනවා, තුනක් තියෙනවා. එකක් වැඩසටහන්, අනිත් එක ව්‍යාපෘති, අනිත් එක අයවැය. ඒතර වැඩසටහනක් කියලා කියන්නේ සැලසුමක්. ව්‍යාපෘතියක් කියලා කියන්නේ සැලසුමක්. අයවැය කියලා කියන්නේ සැලසුමක්. ඒතර මේ සැලසුම් තුනම අපි අඳුරගන්නේ මොන සැලසුම් විදියටද? ඒකල භාවිත සැලසුම් විදියට. එකවරක් පමණක් පාවිච්චි කරලා ඒ සැලසුම අයින් කරනවා. ආයෙ තවත් අවස්ථාවකට ඒක පාවිච්චි කරන්න බෑ. right. දෙවෙනි එක ස්ථාවර භාවිත සැලසුම් හිවත් අඛණ්ඩ භාවිත සැලසුම්. ස්ථාවර භාවිත සැලසුම් එහෙම නැත්නම් අඛණ්ඩ භාවිත සැලසුම්. අන්න මෙතනදී
එක සැලසුමක් නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන්. කාලච්ඡේද කීපයක් ඔස්සේ එකම සැලසුම පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ සැලසුම් හදලා තියන්නේ නැවත නැවත සිදුවන සිද්ධීන් ඉලක්ක කරගෙන. එකම සිද්ධිය නැවත නැවත හටගන්න පුළුවන් නේ. ව්‍යාපාරවල එහෙම සිද්ධීන් තියෙනවා. එකවරක් පමණක් හටගන්නා සිද්ධීන් සහ නැවත නැවත හටගන්නා සිද්ධීන් කියලා සිද්ධීන් වර්ග දෙකක් තියෙනවා. එතන මෙන්න මේ කියන නැවත නැවත හටගන්නා හේවත් පුනරාවර්තනය වන සිද්ධීන් සඳහා තමයි මේ ස්ථාවර භාවිත සැලසුම් හදලා තියෙන්නේ. right. අභ්‍යන්තර මෙහෙයුම් මනාව ක්‍රියාත්මක වන බව තහවුරු කිරීම අරමුණු කරගනිමින් පිළියෙල කර ඇති සහ නැවත නැවත සිදුවීම් පිළිබඳව නැවත නැවත සිදුවන සිදුවීම් පිළිබඳව අවධානය යොමු කරන සැලසුම් මෙසේ හැඳින්වේ. උදාහරණ වශයෙන් ගත්තොත් ආයතන නීති රීති කියලා කියන්නේ ක්‍රියාපටිපාටි කියලා කියන්නේ ප්‍රතිපත්ති කියලා කියන්නේ සැලසුම්. ඒතර මේවා නැවත නැවත කාල පරිච්ඡේද ගණනාවක් ඔස්සේ ක්‍රියාත්මක වන සැලසුම්. අපි දන්නවා ආයතනයේ නීති රීති දවසින් දවස වෙනස් වෙන්නේ නැහැ. ආයතනයේ ක්‍රියාපටිපාටි දවසින් දවස වෙනස් වෙන්නේත් නැහැ. ප්‍රතිපත්ති දවසින් දවස වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් නීති රීති ක්‍රියාපටිපාටි සහ ප්‍රතිපත්ති කියලා කියන්නේ නැවත නැවත පාවිච්චි කරන සැලසුම්. එතන සැලසුම් වල කුඩාම අවස්ථාවන් තමයි මේ නීති රීති කියලා කියන්නේ. ක්‍රියාපටිපාටි කියලා කියන්නේ. ප්‍රතිපත්ති කියලා කියන්නේ. සෑම සේවකයෙකුම උදෑසන 8 වන විට සේවයට වාර්තා කළ යුතුය. ඒක ආයතන නීතියක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. අදටත් වළංගුයි, හෙටටත් වළංගුයි, ලබන මාසෙටත් වළංගුයි, ලබන අවුරුද්දටත් වළංගුයි. right. ඒතර සේවකයන් මදවා ගැනීමේ ක්‍රියාපටිපාටිය, සේවකයන් පුහුණු කිරීමේ ක්‍රියාපටිපාටිය, සේවකයන් උසස් කිරීමේ ක්‍රියාපටිපාටිය යනාදී වශයෙන් ක්‍රියාපටිපාටි ගණනාවක් ආයතන තුල තියෙනවා. ඒතර ඒ ක්‍රියාපටිපාටිය ආයතනය තුළ නැවත නැවත ඇති වන ක්‍රියාපටිපාටිය. මේ නීති රීති ක්‍රියාපටිපාටි සහ ප්‍රතිපත්ති කියලා කියන්නේ ස්ථාවර භාවිත සැලසුම් වලට උදාහරණ. අනිත් එක තමයි අවිනිශ්චිතතා සැලසුම් හේවත් අසම්භාව්‍ය සැලසුම්. තුන්වෙනි වර්ගය. අවිනිශ්චිතතා සැලසුමක් හේවත් අසම්භාව්‍ය සැලසුමක් කියලා කියන්නේ යම් සුවිශේෂී අවස්ථාවක් පැන නැගුණොත් ඒකට මුහුණ දෙන්න. කියන්නේ අපි හිතන්නේ නැති, අපි බලාපොරොත්තු වෙන්නේ නැති සිද්ධියක් ඇති වුණොත් අන්න ඒ අවස්ථාවට මුහුණ දෙන්න අපි කල් වේලා ඇතුව පිළියෙල කරගත්ත සැලසුමක්. අපි දන්නවා සමහර අනපේක්ෂිත සිද්ධීන් තියෙනවා. ඇති වෙන වෙලාව අපිට කියන්න බෑ. හට ගන්න වෙලාව අපිට කියන්න බෑ. අන්න ඒ වගේ සිද්ධියක් වැරදිලා හරිය ඇති වුණොත් කරන්නේ මොකද්ද කියන එක අපිට ඒවලට තීරණය කර ඉන්න බෑ. අපි කල්පියා සෝදානම් වෙනවා. මෙන්න මෙහෙම සිද්ධියක් ඇති වුණොත් අපි ඒවලට මොකද්ද කරන්නේ? ඒ කල්පියා අපි සැලසුම් කරගන්න. අන්න එහෙම සැලසුම් තමයි අපි කියන්නේ අවිනිශ්චිතතා එහෙම නැත්නම් අසම්භාව්‍යතා සැලසුම් කියන්නේ. බොහෝ වෙලාවට මේ සැලසුම් ආවරණය කරන්නේ අහිතකර අවස්ථාවන්. අපි බලාපොරොත්තු නොවන අහිතකර අවස්ථාවන් වෙන්න පුළුවන්. ගිනි ගැනීමක් වෙන්න පුළුවන්. නේද? ඊළඟට අපි හිතමු ගිනි ගැනීමක් එහෙම නැත්නම් මේ සතුරු ආක්‍රමණයක් වෙන. සතුරු ආක්‍රමණයක් වෙන්නත් පුළුවන්. ආපදාවක් වෙන්නත් පුළුවන්. right. යම් විශේෂිත අවස්ථාවක් පැන නැගී විට ක්‍රියාත්මක කිරීම සඳහා කල් වේලා ඇතිව පිළියෙල කළ සැලසුම් මෙසේ හැඳින්වේ. බොහෝ විට මෙම අවස්ථාවන් අහිතකර අවස්ථාවන් විය හැකිය. උදාහරණ ලෙස ආපදා සැලසුම් දැක්විය හැකිය. right. ඊළඟට අපි යනවා සැලසුම් කරන්නේ අවශ්‍යතාවය. සැලසුමක් අවශ්‍යමද? සංවිධානයකට, ව්‍යාපාරයකට සැලසුමක් අවශ්‍යමද? අවශ්‍යයි. බලමු සැලසුමක් කිරීමේ වාසි මොනවද කියලා. එකක් තමයි ආයතනයකට දීර්ඝකාලීන දැක්මක් සඳහා උපකාර වෙනවා සැලසුමක්. ආයතනයක් දීර්ඝකාල පදනමකින් ක්‍රියාත්මක වෙන්න, දීර්ඝකාල දැක්මක් සහිතව ක්‍රියාත්මක වෙන්න මේ සැලසුම කියන එක වැදගත් වෙනවා. ඒ වගේම තමයි
මේ කෙටි කාලින මේ පදනමකින් කටයුතු කිරීම සැලැස්මෙන් වළක්වනවා. මේ සමහර ව්‍යාපාර තියෙන අද උත්පාදනය කරන මුදල් අද දවසේ වියදම් කරලා හෙට දවසක් ගැන හිතන්නේ නැහැ. එහෙම හිතන්නේ නැති සැලසුමක් නැති නිසා. එහෙනම් හෙට දවසක් තියනවා කියලා ව්‍යාපාරයට හැංගෙන්නේ නැහැ. ව්‍යාපාරයට පේන්නේ නැහැ. හැබැයි සැලැස්මක් තියෙනවා නම් මේ ව්‍යාපාරවල දිගු අනාගතයක් තියෙනවා කියන එක පේනවා සැලැස්මක්. නිසා දිගුකාලන දැක්මකින් දිගුකාලන පදනමකින් ක්‍රියා කරන්න ආයතනයකට සැලසුමක් වැදගත් වෙනවා. කෙටි කාලීන පදනමකින් කටයුතු කිරීමේ හරහා වළක්වනවා. ඒ වගේම තමයි අනාගතයේ පවතින අනිශ්චිතතාවයන්ට සාර්ථකව මුහුණ දීමේ ප්‍රවේශයක් මේ සැලසුම් මගින් සපයනවා. දෙවෙනි එක තමයි සම්පත් වෙන් කිරීම පිළිබඳව මඟ පෙන්වීමක් කරනවා. අපි දන්නවා ඕනම සංවිධානයකට ඕනම ව්‍යාපාරයකට තියෙන්නේ සීමා සහිත වූ සම්පත්. ඒතර මේ සීමා සහිත වූ සම්පත් ඵලදායීව යොදවන්න ඕනේ. කාර්යක්ෂමව යොදවන්න ඕනේ. අනේ යෙදවීම සඳහා මඟ පෙන්වනවා කවුද? ආයතනයේ සැලසුම් කරනවා. මොන කාර්යයන් වලටද සම්පත් යොදවන්න ඕනේ? කොයිතරම් ප්‍රමාණයකින් සම්පත් යොදවන්න ඕනේද? මොන අවස්ථාවලදී සම්පත් යොදවන්න ඕනේද? ඊළඟට සංවිධානයේ අපි දන්නවා විවිධ දෙපාර්තමේන්තු තියෙන්න පුළුවන්. විවිධ අංශ තියෙන්න පුළුවන්. විවිධ කණ්ඩායම් තියෙන්න පුළුවන්. විවිධ පුද්ගලයෝ ඉන්න පුළුවන්. අන්න ඒ සියලුම කොටස් පුද්ගලයෝ වෙන්න පුළුවන්, සංවිධාන දෙපාර්තමේන්තු වෙන්න පුළුවන්, අංශ වෙන්න පුළුවන්, කණ්ඩායම් වෙන්න පුළුවන්. ඒ සංවිධානයේ සියලුම කොටස් එකට එකතු කරලා සම්බන්ධීකරණයක් ඇති කරනවා සැලසුම් කරනවා හරහා. ඒ සියලු දේවල් සම්බන්ධීකරණය වෙන්නේ සැලසුමක් කරනවා. ඒ වගේම තමයි පුළුල් සංවිධාන පසුබිමක දිගු කාල ඉලක්ක යටතේ ඉහළ උපාය මාර්ග සමග මෙහෙයුම් කළමනාකරන තීරණ ඒකාබද්ධ වන බව තහවුරු කරන්නේ සැලසුමකින්. ඒ කියන්නේ ඉහළ සිට පහළ මට්ටම දක්වා වන සියලුම දේවල් එකිනෙකට සම්බන්ධීකරණය කරලා මෙහෙයවන්නේ මේ සැලසුමක් කරහා. ඊළඟ කාරණේ තමයි ඊළඟ වාසිය තමයි සංවිධානයේක සැබෑ කාර්ය සාධනය වෙන බලන්න. ඒ වගේම සැබෑ කාර්ය සාධනය පාලනය කරන්න. ප්‍රමිත පිළිවන්න සැලසුම් වලින්. සංවිධානයේක සැබෑ කාර්ය සාධනය මනින්නයි සැබෑ කාර්ය සාධනය පාලනය කරන්නයි අවශ්‍ය කරන ප්‍රමිත පිළිවන්නේ මේ සැලසුම් කරන්නේ හරහා. ඊළඟට අරමුදල් සපයන පාර්ශ්වයන් තෘප්තිමත් කරනවා. මේ සැලසුම් හරහා අරමුදල් සපයන පාර්ශ්වයන් තෘප්තිමත් කරනවා. සැපයුම් කරුවන්ට සහ සේවකයන්ට දිගු කාල සම්බන්ධතාව පවත්වා ගැනීමට පදනමක් නියුක්ත කළ දෙනවා. දැන් අපි දන්නවා මේ අරමුදල් සපයන පාර්ශ්වයන් බලනවා මේ ව්‍යාපාරයට අනාගතයක් තියෙනවා. ඒ අනාගතයක් නැති ව්‍යාපාර වලට අරමුදල් සම්පාදනය කරන්නේ නැහැ නේ. ඒතර හොඳ සැලසුමක් හදාගත්තා කියලා කියන්නේ සැලසුමෙන් පේනවා මේ ව්‍යාපාර දිගු අනාගතයක් තියෙනවා කියලා. ඒතර මේ අරමුදල් සම්පාදනය කරන පාර්ශවයන් තෘප්තිමත් වෙනවා. ඒ වගේම සැපයුම් කරුවන්ට සේවකයන්ට දීර්ඝකාල සම්බන්ධතාවයක් ව්‍යාපාරයක් එක්ක ගොඩනගා ගන්න උනන්දුවක් ඇති වෙනවා මේ සැලසුමක් තියෙනවා. ඊළඟට උපාය මාර්ග සකස් කිරීමේ ක්‍රියාවලිය සඳහා පුළුල් සහ සංකීර්ණ යෙදවුම් අවශ්‍ය වන අතර මේ තුලින් කළමනාකරුවන්ගේ පුද්ගල සංවර්ධනය සහ දැනුවත්භාවය සඳහා ප්‍රතිලාභ ලබා දිය හැකි වීම මෙන්ම අනුප්‍රාප්තික සැලසුම්කරණය සඳහා සහාය වීමද වේ. ඒ කියන්නේ ආයතනයක උපාය මාර්ග සකස් කිරීමේ ක්‍රියාවලිය. අපි උපාය මාර්ග කියලා කියන්නේ මේ තමයි යා යුතු තැන වෙන දැන් ඉන්න තැන මේ යා යුතු තැන. ඒත් මෙතනට යන්න තියෙන යෝග්‍යතම ක්‍රමය තමයි අපි කියන්නේ උපාය මාර්ගය කියලා. උපාය මාර්ග ගණනාවක් තියෙන්න පුළුවන්. ඒ අතරින් හොඳම ක්‍රමය තමයි අපි යෝග්‍යතම උපාය මාර්ගය කියලා තෝරගන්න. ඒ උපාය මාර්ග සකස් කිරීමේ ක්‍රියාවලිය සඳහා පුළුල් සහ සංකීර්ණ යෙදවුම් අවශ්‍ය වෙනවා. ඒතර මේ තුලින් කළමනාකරුවන්ගේ පුද්ගල සංවර්ධනය සහ දැනුවත්භාවය සඳහා ප්‍රතිලාභ ලබා දෙනවා. ඒ කියන්නේ කළමනාකරුවන් හිතන්න උනන්දු කරනවා. කළමනාකරුවෝ තීරණ ගන්න කොළඹවනවා. ඒ හරහා කළමනාකරුවන්ගේ
පුද්ගල සංවර්ධනය සහ දැනුවත්භාවය ඉහළ යනවා. right. අපි ඊළඟට බලමු සැලසුම්කරණය සහ පාලන චක්‍රය. ප්‍රධාන වශයෙන්ම සැලසුම් කරන ක්‍රියාවලිය සහ මේ පාලන ක්‍රියාවලිය පියවර 7ක් ඔස්සේ දුවනවා. පියවර 7කින් සමන්විත ක්‍රියාවලියක්. එතන මේ ක්‍රියාවලිය දෙකම එකිනෙකට බැඳිලා තියෙනවා. අපිට මේක වෙන් කරන්න බෑ. නිකන් දල වශයෙන් මෙතන මෙහාට සැලසුම් කරන්නේ මෙතන මෙහාට පාලනය කියලා වෙන් කරගන්න පුළුවන්. නමුත් මේ දෙක ක්‍රියාවලිය දෙකක් විදිහට වෙන් කරගන්න බෑ. එකම ක්‍රියාවලිය තමයි මේ සැලසුම් කරණය පාලනය කියන දෙකම ක්‍රියාත්මක වෙන්නේ. අපි A level වලට කතා කරද්දී නම් සැලසුම් කරණය පියවර 8ක් ඔස්සේ කතා කරා. පාලනය කියන එක පියවර 4ක් ඔස්සේ කතා කරා. නමුත් මෙතනදී අපි එහෙම වෙන්කිරීමක් කරන්නේ නැහැ. මේ දෙන්න සමීප සම්බන්ධයක් තියෙන දෙන්නේ කෙනෙක් තනියම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අනිත් එක්කෙනාත් එක්කමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපි මේ වෘත්තීය මට්ටමේදී මේ ක්‍රියාකාරකම් දෙක එකට බද්ධ කරලා තමයි කතා කරන්නේ. right බලන්න. සැලසුම් කරන සහ පාලන චක්‍රය පළවෙනි අදියර. පරමාර්ථ හඳුනා ගැනීම. දෙවෙනි අදියර පරමාර්ථ ළඟා කර ගැනීම උදෙසා සහාය වන විකල්ප ක්‍රියාමාර්ග හේවත් විකල්ප උපාය මාර්ග හඳුනා ගැනීම. එන පරමාර්ථ ළඟා කර ගන්න අවශ්‍ය කරන විකල්ප ක්‍රියාමාර්ග හඳුනා ගැනීම. තුන්වෙනි එක තෝරාගත් උපක්‍රම ඇගීම. තෝරාගත් උපක්‍රම උපාය මාර්ග අගය කරනවා. ඊළඟ විකල්ප ක්‍රියාමාර්ග තෝරා ගැනීම. අගය කරාට පස්සේ අපි ක්‍රියාමාර්ග එකක් හෝ කිහිපයක් තෝරා ගන්නවා පරමාර්ථ වලට ළඟා වෙන්න. ඊට පස්සේ වාර්ෂික අයවැය සකස් කිරීම. එහෙම නැත්නම් වාර්ෂික අයවැය තුළින් දිගු කාලීන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම. ඒතර වාර්ෂික අයවැය හරහා තමයි සැලසුම් ක්‍රියාත්මක කිරීම සිද්ධ කරන්නේ. ඊළඟ සත්‍ය ප්‍රතිඵල මැනීම සහ සැලසුම් සමග සංසන්දනය කිරීම. සැලසුම ක්‍රියාත්මක කරාට පස්සේ සත්‍ය ප්‍රතිඵලය අපි මනිනවා. මනලා සැලසුමත් එක්ක සංසන්දනය කරනවා. සැලැස්මෙන් බැහැර වූ තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීම. දැන් අපි ප්‍රතිඵල මැන්නට පස්සේ සත්‍ය ප්‍රතිඵලය මැන්නට පස්සේ යම් යම් බැහැරවීම් තියෙන්න පුළුවන්. අපි සැලසුම් කරාට වඩා ලැබිලා තියෙන ප්‍රතිඵලය වෙනස් වෙන්න පුළුවන්. ඒක අපි කියන්නේ බැහැරවීමක්. අනේ බැහැරවීම් තියෙනවා නම් අපි නැවත කොතනද යන්නේ? පරමාර්ථ ළඟා කර ගැනීම උදෙසා සහාය වෙන විකල්ප ක්‍රියාමාර්ග හඳුනා ගැනීම. එතනට ගිහිලා ආපහු අර ටික නිවැරදි කරගෙන එනවා. පැහැදිලිද? මොන සැලැස්මෙන් බැහැර වූ තත්ත්වයන්ට ප්‍රතිචාර දෙකේම ඊළඟ තමයි එක්ක වාර්ෂික අයවැය ඇස්තමේන්තුවට ගිහිල්ලා සැලැස්ම නැවත අපි වෙනස් කරනවා. දැන් මෙතන තියෙනවා පියවර 7ක්. ඔය පියවර 7න් පළවෙනි පියවර 5 අපි වෙන් කරලා ගත්තාම ඒක අපිට හඳුන්වන්න පුළුවන් සැලසුම් කරන ක්‍රියාවලිය කියලා. අවසාන පියවර 2 වෙන් කරලා ගත්තාම අපිට හඳුන ගන්න පුළුවන් ඒක පාලන ක්‍රියාවලිය කියලා. එතන මේ දෙන්න එකට බද්ධ වෙලා තමයි ඉන්නේ. අපිට වෙන් කරනවා නම් වෙන් කරන්න පුළුවන් අනතනෙන් පළවෙනි පියවර 5 සැලසුම් කරන ක්‍රියාවලිය විදිහට අවසාන පියවර 2 පාලන ක්‍රියාවලිය විදිහට. පළමු පියවර 5 තුළින් සැලසුම් කරන ක්‍රියාවලිය ආවරණය කෙරේ. සැලසුම් කරණය මගින් විකල්ප අතර තෝරා ගැනීමක් සිදු කරන අතර මූලික වශයෙන් තීරණ ගැනීමේ කටයුත්තක් වේ. අවසාන අදියර දෙක තුළින් පාලන ක්‍රියාවලිය ආවරණය කරන අතර ඒ මගින් තෝරාගත් විකල්පයන් සහ ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා සකස් කළ සැලසුම් මනාව ක්‍රියාත්මක වන බව තහවුරු කිරීම මගින් සත්‍ය කාර්ය සාධනය මැනීම සහ නිවැරදි කිරීම සිදු වේ. right. දැන් අපි එකිනෙක පියවරෙන් පියවර කතා කරගෙන යමු. පියවර 7ම අපි කතා කරන්න ඕනේ. පළවෙනි එක පරමාර්ථ හඳුනා ගැනීම. මොකද මේ පරමාර්ථ හඳුනා ගැනීම කියන්නේ? සංවිධානයේ කළමනාකරණය අපේක්ෂා කරන කටයුතු සඳහා අවශ්‍ය කරන දිශාව තමයි පරමාර්ථ වලින් පෙන්වන්නේ. සංවිධානයේ කළමනාකරණය අපේක්ෂා කරන කටයුතු සඳහා නිසි දිශාව තමයි පරමාර්ථ වලින් ස්ථාපිත කරන්නේ. ඒ පරමාර්ථ ළඟා කර ගන්නවා කියලා කියන්නේ කළමනාකරණය අපේක්ෂා කරන කටයුතු නිසි දිශාවට යොමු කරනවා. අපි ගත්තොත් සාම්ප්‍රදායික පරමාර්ථ විදිහට ව්‍යාපාර ආයතනයක තියෙන ලාභ උපරිම කිරීම.
වෙළඳපොළ කොටස වැඩි කර ගැනීම. අනෙකුත් පාර්ශ්ව වලට සාපේක්ෂව වඩාත්ම හොඳ ගුණාත්මක බවින් යුතු බාණ්ඩ නිෂ්පාදනය කිරීම. ඒතර මේ වගේ පරමාර්ථ කිහිපයක් අපි පිළිටුවලා ඒ පරමාර්ථ එකින් එක ළඟා කර ගන්නවා කියලා කියන්නේ ව්‍යාපාරයක් විතර අපි සාර්ථකයි. අපි ඉස්සරහට ගිහිල්ලා. ඒනේ පරමාර්ථ වලින් හැම වෙලාවම පෙන්වන දේ තමයි අප සිටිය යුත්තේ කොතනද කියන එක. අපි කොතනද ඉන්න ඕනේ කියන එක තමයි පරමාර්ථ වලින් පෙන්වන්නේ. ඒකට අප සිටිය යුත්තේ කොතනද කියන ප්‍රශ්නයට පිළිතුරු තමයි ලබා දෙන්නේ. දෙවෙනි එක විභව උපාය ක්‍රම හඳුනා ගැනීම. දැන් පරමාර්ථ පිළිවීම කරා පළවෙනි එකෙන් මෙතන තමයි ඉන්න ඕනේ කියලා එක එක ශේෂ්ඨවල පරමාර්ථයක් පිළිවෙව ලාභී පැත්තෙන් පරමාර්ථයක් පිළිවෙව වෙළඳපොළ කොටස පැත්තෙන් තවත් පරමාර්ථයක් පිළිවෙව භාණ්ඩවල ගුණාත්මක භාවය පැත්තෙන් තවත් පරමාර්ථයක් පිළිවෙව යනාදී වශයෙන් පරමාර්ථ ගණනාවක් වෙන පිළිතුරලා තියෙනවා. මේ පරමාර්ථයෙන් අපි ළඟා කරගන්න එකයි. ළඟා කරගන්න නම් කොහොමද ළඟා කරගන්නේ? මොන ක්‍රමයකටද ළඟා කරගන්නේ? ළඟා කරගන්න ක්‍රමය අපි හඳුනා ගන්න ඉන්නේ. අන්න ඒ සඳහා අපි කරන්නේ ක්‍රම ගණනාවක් ඉස්සෙල්ලා අඳුරගෙන ඒ ක්‍රම වලින් හොඳම ක්‍රමය තෝරගන්න. ඒක දෙවෙනි එකේදී වෙන්නේ මේ විභව උපාය ක්‍රමය නැත්නම් අර පරමාර්ථ වලට යන ක්‍රම හඳුනා ගන්න. යම් සංවිධානයක් විසින් තමන් සිටිය යුත්තේ කොතනද යන්න හඳුනා ගැනීමෙන් පසුව ගත යුතු ඊළඟ පියවර වනුයේ එම ස්ථානය කරා ළඟා වීමට පවත්නා විවිධ ක්‍රියාමාර්ග හෝ උපාය මාර්ග හඳුනා ගැනීමයි. එසේ හේයින් සංවිධානයේ විසින් තමන් වර්තමානයේ සිටින ස්ථානය පිළිබඳව නිවැරදිව අවබෝධ කර ගැනීම සඳහා තොරතුරු රැස් කිරීමේ ප්‍රයත්නයක් දැරිය යුතුයි. ඉස්සෙල්ලා බලන්න ඕනේ තමන් කොහෙද ඉන්නේ කියලා. ඒ සඳහා තොරතුරු එකතු කරන්න. මේ தත්ත්ව විගණනය හෝ උපායක්‍රමික විශ්ලේෂණය ලෙස හැඳින්වෙන අතර අභ්‍යන්තරයේ දෙසට මෙන්ම බාහිර දෙසටද මෙහිදී අවධානය යොමු කෙරේ. ඒක තමන් ඉන්න තැන අඳුර ගන්න ඕනේ. ඒ සඳහා තොරතුරු එකතු කරලා විශ්ලේෂණය කරන්න ඕනේ. ඒක අපි හඳුන්වනවා කියලාද தත්ත්ව විගණනය හිවත් උපායක්‍රමික විශ්ලේෂණය කියනවා. ඒ විශ්ලේෂණයේ අභ්‍යන්තරය ගැනත් අපි කරන්න ඕනේ, බාහිර ගැනත් අපි කරන්න. මේ தත්ත්ව විගණනය හිවත් උපක්‍රමික විශ්ලේෂණයේදී අපි අභ්‍යන්තරයේ පැත්තත් අපි බලන්න ඕනේ. එළිය බලලා එළිය කොහොමද සිටුේෂන් එක කියලාත් අපි තේරුම් ගන්න ඕනේ. සංවිධානයක් විසින් තම සියලුම අභ්‍යන්තර කොටස් වලින් තොරතුරු රැස් කරගත යුතු වන්නේ තමන් සතු සම්පත් පිළිබඳව සොයා බැලීම, තම නිෂ්පාදන ධාරිතාවය හා හැකියාව කොපමණ වේද, තම තාක්ෂණික දැනුමේ තත්ත්වය කොපමණ වේද, තමන් අලෙවි කර ගැනීමේ හැකියාව කොපමණ වේද, තමා සතුව කොපමණ මුදල් ප්‍රමාණයක් පවතීද යන ආදී පිළිබඳවයි. අපි අභ්‍යන්තර පරිසරයේ විශ්ලේෂණය කරාම අපි අභ්‍යන්තර කොටස් වලින් තොරතුරු එක රාශී කරගත්තම අපිට කොච්චර සම්පත් ප්‍රමාණයක් තියෙනවද? අපේ නිෂ්පාදන ධාරිතාවය කොච්චරද? ඊළඟ අපේ තාක්ෂණික දැනුම කොච්චරද? ඒතර අපේ අලෙවි කරන හැකියාව මොන වගේද? ඒතර අපි සතුව කොච්චර මුදල් ප්‍රමාණයක් තියෙනවද කියන දේවල් ටික අපිට හොයාගන්න පුළුවන් අභ්‍යන්තරයේ විශ්ලේෂණය කරාම. ඒතර අපිට ඉන්න තැන තීරණය කරන්න පුළුවන් නේ. ඊළඟ සංවිධානයේ විසින් පරිසරයේ තම තත්ත්වයේ තක්සේරු කිරීම සඳහා බාහිර වශයෙන් තොරතුරු රැස් කිරීමට අවශ්‍යයි. අපි අභ්‍යන්තර පරිසරයේ විශ්ලේෂණය කළා විතරක් නැති. බාහිරත් අපි බලන්න ඕනේ. බාහිර පරිසරයට ගිහිල්ලා අපිට තියෙන තර්ජන මොනවද? තරංකරුව මොන වගේද? ඒ කාරණා පිළිබඳව තමයි බලන්න ඕනේ. තම ශක්තියින් හා දුර්වලතාවයන් හඳුනාගත් සේම තම තරඟකරුවන්ගේද එම සාධක හඳුනා ගැනීම සිදු කළ යුතුයි. ප්‍රවර්තන හා අනාගත වෙළඳපළ විශ්ලේෂණය තුළින්. මොකද මේ ප්‍රවර්තන හා අනාගත වෙළඳපළ කියලා කියන්නේ? ප්‍රවර්තනය කියලා කියන්නේ දැනට තියෙන වෙළඳපළ. දැනට තියෙන වෙළඳපළයි අනාගත වෙළඳපළයි විශ්ලේෂණය කරාම අපිට නව අවස්ථා හඳුනා ගන්න පුළුවන්. මේක ඉතාමත් වැදගත්. ඒ ලෝකයේ පවත්නා තත්ත්වයේ සලකා බැලීමද සිදු කළ යුතු වේ. අපි බාහිර පරිසරය කියලා බලනකොට ලෝකයේම ස්වභාවය බලනවා. ඒ කියන්නේ ලෝකය තුල ආර්ථික පසුබැසීමක් කියවත් අවපාතයක් තියනවද? ආර්ථික උත්පාදයක් තියනවද? ඒ ගැන අපි විමසිලිමත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් එවැනි තත්ත්වයක් අනාගතයේ ඇති වෙන කොච්චර දුර ප්‍රවණතාවයක් තියනවද? මොකද අපි ව්‍යාපාරයක් කරනකොට අපිට තනියෙන් අපි ගැන හිතලා විතරක් ඉස්සරහට යන්න බෑ.
අපි බාහිර පරිසරයට ගිහිල්ලා සමස්ත ලෝකය පිළිබඳ අවධානය යොමු කරන්න. අපි පරිසරයේ පාඩමේ කතා කරන්නේ. උපාය මාර්ග විශ්ලේෂණය සිදු කිරීම තුළින් විකල්ප උපාය මාර්ග හඳුනාගත හැකි වේ. අපි දැන් ඉන්නේ මෙතන. මෙතනට යන්න ඕනේ. ඊට පස්සේ අපි ඔය කියන සියලු තොරතුරු විශ්ලේෂණය කරලා මෙතන මෙතනට යන්න තියෙන ක්‍රම 1 2 3 4 5 6 ආදී වශයෙන් අඳුර ගන්න. විකල්ප උපාය මාර්ග අඳුර ගන්න. ආයතනයක් විසින් සමහර වෙළඳපොළවල් වලින් ඉවත් වීම තුළින් හෝ පවත්නා වෙළඳපොළවල අලගිය සඳහා නවභාණ්ඩ සංවර්ධනය කිරීම මගින් කර්මාන්තය තුළ අවම පිරිවැය අර්ථයෙන් නිපදවන්නා බවට පත්වීමට තීරණය කළ හැකිය. මේ අභ්‍යන්තර සංවර්ධනය මගින් හෝ බද්ධ ව්‍යාපාර තත්ත්වයක් ඇත්තේ සිදු විය හැකිය. ඒ කියලා කියන්නේ ගන්න ඕනේ තීරණ මොනවද කියන එක තමයි කියන්නේ. එච්චරම අවධානය යොමු කරන්න එපා. පියවර අංක 3. එහෙනම් නැත්නම් ආදී අංක 3. උපාය මාර්ග එකේ ඉන්නේ. දැන් බලන්නකෝ. මෙතන ඉඳලා මෙතනට යන්න ක්‍රම 6ක් අඳුරගත්තා. හැබැයි පුතා මේ ක්‍රම 6ම අපිට ක්‍රියාත්මක කරන්න බෑ. ඇයි බැරි? සම්පත් සීමිතයි. අපිට සිද්ධ වෙනවා මේ අතරින් හොඳම ක්‍රමයක් තෝරගන්න. හොඳම විකල්පයක් තෝරගන්න. ඒතර මේ අඳුරගත්තිය වගේ හොඳම විකල්පය තෝරගන්නේ අපි කොහොමද? මේ සෑම විකල්පයක්ම අපි සාධක 3ක් යටතේ අගයනවා. සාධක 3ක් පාවිච්චි කරලා අගය කරනවා. මොනවාද සාධක? තෝරාගත් උපාය මාර්ග යෝග්‍යතාවය, ශක්්‍යතාවය සහ පිළිගත හැකි බව යන සාධක යටතේ ඇගීම සිදු කළ යුතුයි. සාධක 3යි. යෝග්‍යතාවය, ශක්්‍යතාවය සහ පිළිගත හැකි බව කියන සාධක වලින් මේ හැම එකක්ම මනිනවා. මැන්නට පස්සේ අපිට තීරණය කරන්න පුළුවන් හොඳම පරමාර්ථ හොඳම උපාය ක්‍රමය මොකක්ද කියලා. කළමනාකරණය විසින් සංවිධානයේ පරමාර්ථ මුදුන් පමුණවා ගැනීම සඳහා බොහෝ දුරට උපකාරී විය හැකි උපාය ක්‍රම තෝරාගත යුතුයි. මේ සාධක 3 දාලා මේ ටික මැනලා අපි හිතනවා හොඳම එක 3 නම් තුන්වෙනි එක අපි තෝරගන්න. හතරවෙනි එක විකල්ප ක්‍රියාමාර්ග තෝරා ගැනීම. මෙම ක්‍රියාවලිය ඊළඟ පියවර වන්නේ තෝරාගත් උපාය මාර්ග එකට එකතු කොට දිගු කාල මූල්‍ය සැලැස්ම සඳහා සම්බන්ධීකරණය කිරීමයි. අපි හිතමු එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ තෝරගත්තා නම් ඒ තෝරගත්ත එක දෙක හෝ තුන එකට සම්බන්ධීකරණය කරලා දිගු කාල මූල්‍ය සැලැස්ම සඳහා අපි ඒක සංකලනය කරන්න ඕන. සම්බන්ධීකරණය කරන්න ඕන. මෙහිදී පහ සඳහන් දෑ පිළිල කිරීම සිදු වන බව දැක්විය හැකිය. ඒත් අපි හතරවෙනි පිළිවෙත මෙන්න මේ දේවල් ටික කරනවා. ප්‍රක්ෂේපණය කරනකොට මුදල් ප්‍රවාහ අපි සකස් කරනවා. ඉදිරි අවුරුදු 5ට මුදල් ප්‍රවාහය ප්‍රක්ෂේපණය කරනවා. ප්‍රක්ෂේපණය කරනවා කියලා කියන්නේ මොකක්ද? පුරෝගතනය කරනවා. ප්‍රාග්ධන පිරිවැය සැලසුම්. ඉදිරි අවුරුදු 5 ප්‍රාග්ධන පිරිවැය මොන වගේද කියලා සැලසුම් කරනවා. ප්‍රක්ෂේපණය කරනකොට දික්වාන ලාභ. ඉදිරි අවුරුදු 5 ලාභ අපි පුරෝගතනය කරනවා. ශේෂපත්‍ර පුරෝගතනය කරනවා. මේ 2022 ශේෂපත්‍රය, මෙන්න 23 ශේෂපත්‍රය, මෙන්න 24 ශේෂපත්‍රය. අපේ සැලසුමත් අනුව ගියොත් මෙන්න මෙහෙම වැඩි වෙනවා. ඊට පස්සේ අපි මෙන්න මෙතනට එනවා. එලා අපි ඒක පුරෝගතනය කරනවා. දිගුකාල පරමාර්ථ සහ උපාය ක්‍රම පිළිබඳ විස්තර. දිගුකාල පරමාර්ථ මොනවද? ඒවට ළඟා වෙන උපාය ක්‍රම මොනවද? ඒවා අපි හතරවෙනි පියවරදී තීරණය කරනවා. පියවර අංක 5. දිගුකාල සැලැස්ම ක්‍රියාත්මක කිරීම. දැන් අපි මොකද කරන්නේ? යන්න ඕනේ තැන තීරණය කරා. යන්න ඕනේ කොහොමද කියලා තීරණය කරා. දැන් අපි ඒ තෝරගත්ත ක්‍රමයට ගමන ආරම්භ කරනවා. ඉන්පසුව දිග්කාල සැලැස්ම කුඩා කොටස් වලට බෙදාගත යුතුයි. දැන් අපි හදන සැලැස්ම අවුරුදු 5කට 10කට හදන සැලැස්මක් කියලා හිතන්නකෝ. එතකොට මේක මේ සම්පූර්ණ සැලැස්ම එකවරම ක්‍රියාත්මක කරන්න බෑනේ. අපි මොකද කරන්නේ? මේ සැලැස්ම අවුරුදු 10කට හැදුවා නම් මේක අපි කඩා ගන්නවා එක එක අවුරුදු වලට. කුඩා කොටස් වලට බෙදනවා. දැන් බොහොම සරල උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔයගොල්ලෝ පාරක් කරනවනේ. ඔයාලා චාර්ට් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්න ඕනේ. චාර්ට් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්න ඕනේ. ඒ චාර්ට් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්න නම් ඊට කලින්
BL1 BL2 ඊළඟට SL1 SL2 කම්ප්ලීට් කරනවා. strategic level 1 strategic level 2 business level 1 business level 2 දැන් මෙතන අපි කියන corporate level strategic level කියලා කියනවා. corporate level strategic level දැන් මේ BL1 එක නැත්නම් BL1 එකේ subject 1 subject 2 subject 3 subject 4 අර එක subject එකක් ගත්තාම ඒක ඇතුලේ තියෙන topics topic 1 topic 2 topic 3 topic 4 ඔය එක topic එකක් ගත්තාම topic එක ඇතුලේ තියෙන sub topic 1 කියන උපමාතෘකා උපමාතෘකා 2 උපමාතෘකා 3 කොහොමද තියෙනවනේ ඒත් අපි වර්ණනාධිකාරවරේ තව අවුරුදු 5කින් වෙනවා කියන එක තමයි අපේ ටාගට් එක. ඒක අපේ සැලැස්ම. එකපාරම අපිට ක්‍රියාත්මක කරන්න බෑ. දැන් අද හිතලා හෙට චාර්ට් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්න බෑ. අපි ඒක කැඩුව කොටස් 4කට. BL1 කම්ප්ලීට් කරන එක, BL2 කම්ප්ලීට් කරන එක, corporate level කම්ප්ලීට් කරන එක, strategic level කම්ප්ලීට් කරන එක. හදලා ඒකත් නැවත කැඩුවා. BL1 එකේ විෂයන් 1 විෂයන් 2 විෂයන් 3 විෂයන් 4. එක එක විෂය සම්පූර්ණ කරලා ඕනේ මේක සම්පූර්ණ කරන්න. විෂය ගත්තාම විෂය ඇතුලේ මාතෘකා කීපයක් තියෙනවා. ඒතර මේ මාතෘකා ටික කම්ප්ලීට් කරලා ඕනේ විෂය කම්ප්ලීට් කරන්න. එක මාතෘකාවක් ගත්තාම මේ මාතෘකාව ඇතුලේ උපමාතෘකා ගණනාවක් තියෙනවා. ඒතර මේ උපමාතෘකා ටික කම්ප්ලීට් කරොත් තමයි මේ ප්‍රධාන මාතෘකාව සම්පූර්ණ වෙන්නේ. අපි ගමන යන්න පටන් ගන්න මෙන්න මෙතනින්. මෙතනින් ආරම්භ කරලා තමයි ක්‍රමයෙන් මෙතනට අපි ළඟ ආවේ. ඒතර මෙන්න මේ සංකීර්ණ සැලැස්ම වර්ණනාධිකාරවරයෙක් වෙනවා කියන සංකීර්ණ සැලැස්ම අපි ඔන්න කුඩා කොටස් වලට කඩලා තියනවා. කඩලා කුඩාම තැනකින් අපි පටන් ගන්නවා. පටන් ගන්න ගමන යන්න ස්ටාර්ට් කරනවා. right. ඒක තමයි මේ කියන්නේ දුක්ඛාන සැලැස්ම ක්‍රියාත්මක කරනවා. ඒ ක්‍රියාත්මක කිරීමේදී දුක්ඛාන සැලැස්ම කුඩා කොටස් වලට බෙදාගත යුතුයි. මෙම සෑම කොටසක්ම සාර්ථක ලෙස નિયમિત කාල පරිච්ඡේදය තුළදී ක්‍රියාත්මක වීම දැකීම අපහසු විය හැක. එතන හැම කොටසක්ම මේ සාර්ථක ලෙස අදාළ කාල පරිච්ඡේදය තුළ ක්‍රියාත්මක වෙනවා කියන සමහර දකින්න හම් වෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඒකින උපාය මාර්ගයේ වර්ෂ 5ක් වැනි කාලයක් ගන්න පුළුවන් ඒක ක්‍රියාත්මක වෙලා ඉවර වෙන්නේ. හැබැයි වීකින උපාය මාර්ගයේ මාස 5ක් වැනි කෙටි කාලයක් තුළ ඒක සම්පූර්ණ වෙන්න පුළුවන්. සම්පූර්ණ කරන්න පුළුවන් එකක්. කොහොම වුණත් සැලැස්මට අනුව තුන්වෙනි අවුරුද්ද වෙනකොටත් මේ දෙකම පටන් ගන්න ඔපෙන්නත් පුළුවන්. හිතන්නකෝ අපි සැලැස්ම අවුරුදු 10ක එකක් කියලා. අපි හදපු සැලැස්ම අවුරුදු 10ක් ඉලක්ක කරගත්ත සැලැස්මක්. ඉතින් ඒකින උපාය මාර්ගය අවුරුදු 5ක් පුරාවටම යන එකක්. බීකින උපාය මාර්ගයේ මාස 5ක් වැනි කෙටි කාලයක් තුළ ඉවර වෙන එකක්. පටන් ගත්ත මාස 5න් ඉවරයි. හැබැයි මේ දෙකම සැලසුමේ මුල් අවුරුදු 3 යනකොටත් පටන් ගන්න නොතිබෙන්න පුළුවන්. තුන්වෙනි අවුරුද්ද තමයි A කියන උපාය මාර්ගයේ පටන් ගන්නෙත් B කියන උපාය මාර්ගයේ පටන් ගන්නෙත් වෙන්න පුළුවන්. right. කොහොමවත් සැලැස්ම සමාන කාල පරිච්ඡේද වලට බෙදා වෙන්කර දැක්වීම සාමාන්‍ය කාරණයක්. සාමාන්‍යක වර්ෂයක් වගේ කාලයකට තමයි බෙදන්නේ. මේ වෙන්කල දැක්වීමේ ප්‍රතිඵලයක් විදිහට ඇතිවන කෙටි කාල සැලැස්මට අපි කියනවා අය වැය කියලා. දිකාන සැලැස්ම කුඩා කොටස් වලට බෙදාගත්තට පස්සේ ඒ නිර්මාණය වෙන කෙටි කාල සැලැස්ම අපි හඳුන්වන්නේ මොකක්ද කියලාද? අය වැයක් විදිහට තමයි හඳුන්වන්නේ. right. ඊළඟට යන්න විධිමත්ව සකස් කරපු සැලසුම් පද්ධතියක තියෙන වාසි බලන්න. අපි ආයතනයක විධිමත්ව සැලසුම් පද්ධතියක් නිර්මාණය කරොත් මෙන්න මේ කියන වාසි ටික අපිට ගන්න පුළුවන්. මොනවද වාසි? කළමනාකරුවන් හට සිතීමට බලපෑම් කිරීම. කළමනාකරුවන්ට හිතන්න කොළඹවන. දෙවෙනි අවදානම් හඳුනා ගැනීම. මොකද අපි ඉස්සරහ අවුරුදු 10කට සැලසුම් කරනකොට ඉස්සරහ අවුරුදු 10ෙම එන්න පුළුවන් අවදානම් ගැන අපි හිතනවා. ඒතර අපි අවදානම් කල්තිය අඳුර ගන්නවා. තීරණ ගැනීම සඳහා බලපෑම් කිරීම.
හැම වෙලාවෙම නිවැරදි තීරණ ගන්න බලපෑම් කරනවා. වඩාත් හොඳ පාලනයක් ඇති වීම. ඒතර හැම වෙලාවෙම හොඳ පාලනයක් ඇති වෙනවා. හේතුව අපි මේ සැලසුම් කරන ක්‍රියාවලිය හරහා ප්‍රතිඵල මනින්න අවශ්‍ය කරන ප්‍රමිත පිහිටවලා තියෙනවා. සියලු අධිරවලදී සංගතතාවයක් පවත්වා ගත හැකි වීම. සියලු අධිරවලදී සංගතතාවයක් කියලා කියන්නේ ඒකාකාරී ස්වභාවයකින් මේ ව්‍යාපාරය පවත්වා ගන්න පුළුවන්. හැම අධිරකදීම ඉහළ මට්ටමේ, පහළ මට්ටමේ, මැද මට්ටමේ කියන හැම මට්ටමකම අනුගමනය කරන ක්‍රියාපටිපාටිවල නීති රීතිවල ප්‍රතිපත්තිවල වෙනසක් නෑ. සමානයි. ඇයි? අපි පොදු සැලැස්මක් ඇතුළේ තමයි වැඩ කරන්නේ. මුළු ආයතනයේම එකම සැලැස්මක් අනුව තමයි වැඩ කරන්නේ. ඒතර එක එක්කෙනාගේ ක්‍රියාකාරකම් අනිත් අය ක්‍රියාකාරකම් වලින් වෙනස් වෙන්නේ නැහැ. සංගතතාවයක් කියලා කියන්නේ සමාන බවක් තියෙනවා. ඒ ව්‍යාපාර න්‍යාය කොට නැගීම. ව්‍යාපාර න්‍යාය කියලා කියන්නේ දික්කාන ව්‍යාපාරයක් මේ ව්‍යාපාරය දික්කානව කරගෙන යන ව්‍යවසායකයෙකුට තමන්ගේ ව්‍යාපාරයේ තීරණ දැනුවත් කරන ව්‍යාපාර න්‍යායක් තියෙනවා. ඒක තමයි ව්‍යාපාර න්‍යාය කියලා කියන්නේ. සැලසුමක් ඇතුව ව්‍යාපාරය කරගෙන යනවා නම් මේ ව්‍යාපාරයේ ගොඩනගපු ව්‍යවසායකයට ව්‍යාපාර සම්බන්ධයෙන් තීරණ ගන්න හරි පහසුයි. ඒතර ව්‍යාපාර න්‍යායය හරහා ගොඩනගෙන මේ ව්‍යාපාරය කොහොමද ඉස්සරහට කරගෙන යන්නේ කියලා. පළදායි සැලසුම් කරන විට තියෙන බාධා බලන්නකෝ. බාධාවන් ගණනාවක් තියෙනවා. සැලසුමක් හදාගන්න එක අපි හිතන තරම් ලේසි පහසු කාර්යයක් නෙවෙයි. සැලසුමක් හදාගන්න ඕනේ. මොකද හදාගන්න ගියාම එන බාධා ගොඩක් තියෙනවා. ඒක අවිනිශ්චිත අනාගතේ. අනාගතේ අපිට නිශ්චිතවම ස්ථිරවම පුරෝකථනය කරන්න බෑ. අවිනිශ්චිතයි. ඒක බාධාවක්. අඩු නිර්මාණශීලීත්වය. කල්පනාකරුවන්ට අඩු නිර්මාණශීලීත්වයක් නම් තියෙන්නේ. අඩු හැකියාවක් නම් තියෙන්නේ. හදන සැලැස්ම සමහර විට හොඳ සැලැස්මක් නොවෙන්න පුළුවන්. අනියත බිය. සමහර අය කල්පනා කරනවා මේ සැලැස්මක් හදලා ඒක අසාර්ථක වුණොත් සල්ලි අපරාධ, කාලය අපරාධ, ශ්‍රමය අපරාධ කියලා හිතන අයත් ඉන්නවා. ඒක අනියත බියක්. අකර්මකතාවය. අකර්මකතාවය කියලා කියන්නේ යල්පැනගිය ක්‍රම යොදා ගැනීමේදී මේ හට ගන්න. අපි හැම වෙලාවෙම සාම්ප්‍රදායික ක්‍රමවලම ඉල්ලා ඉන්න ඕනේ නැහැ. අපි අනිවාර්යයෙන්ම නවීන ක්‍රම වලට යන්න ඕනේ. මේ සාම්ප්‍රදායික ක්‍රම වල ඉල්ලා ඉඳලා මේ ව්‍යාපාරයේ අකර්මකතාවයකටපත් වෙන්න පුළුවන්. සමහරව අලුත් දේවල් වලට අත ගන්න බයයි. නිර්මාණශීලී නැහැ. පරණ ක්‍රම ඔස්සේම යන්න උත්සාහ කරනවා. ඒකට කියන අකර්මකතාවය. වර්තමාන සංවර්ධනය සඳහා යොමු වෙනවා. අනාගතය ගැන හිතන්න බයයි. අද දවස කොහොම හරි හොඳට කරගෙන යන තමයි බොහෝ කලමනාකර උත්සාහ කරන්නේ. ඊට දවසට සැලසුම් කරන්න බයයි. අද දවසේ වැඩ ටික කොහොම හරි කරලා අද දවසේ ව්‍යාපාරය හොඳ මට්ටමේ තියාගන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ වර්තමාන සංවර්ධනය සඳහා තමයි අවධානය දෙන්නේ. ඍණාත්මක වීම. ඔය සැලසුමක් හැදුවා කියලා හරියයිද? අපි මෙච්චර දවසක් වැඩ කරෙත් සැලසුමක් නැතුව මේ සැලසුම් හදනවා කියලා කියන්නේ කාලය, මුදල්, ශ්‍රමය අපතේ යෑමක්. එම ඍණාත්මකව හිතන අය ඉන්නවා. ඒක සැලසුම් කරන එකට බාධාවක්. සම්පත් ප්‍රමාණවත් වෙන්නේ. දැන් අපිට මේ හිතන හැමදේම කරන්න තරම් සම්පත් ව්‍යාපාරයකට නැහැ. අපි කැමති අපි හිතන හැමදේම කරන්න සම්පත් ව්‍යාපාරයකට අසීමිතව නැහැ. තියෙන සම්පත් ටික තමයි අපි පාවිච්චි කරන්න ඕනේ ඔය හැමදේටම. ඒතර සම්පත් ප්‍රමාණවත් නොවීම කියලා කියන්නේ අපිට සැලසුම් කරන්නට තියෙන ප්‍රබල බාධාවක්. දැන් දුර්වල sannivedana. ආයතනය තුළ හොඳ sannivedana ක්‍රමයක් ගොඩ නැගිලා නැත්නම් හොඳ sannivedana ප්‍රවාහයක් විහිලා නැත්නම් ඒක සැලසුම් ක්‍රමයට බාධායි. විරෝධය හා ප්‍රතිරෝධය. විරෝධය හා ප්‍රතිරෝධය කියන්නේ සමහර පාර්ශවයන්ගෙන් බාධාවන් එල්ල වෙන්න පුළුවන්. විරෝධයන් එල්ල වෙන්න පුළුවන්. අපි යම් දේවල් වෙනස් කරනවා සැලසුම් කරන්නේ හරහා පවතින ක්‍රම වෙනස් කළ අලුත් ක්‍රම ආදේශ කරනවා. ඒවට සමහර පාර්ශවයන් විරෝධය දක්වන්න පුළුවන්. විරෝධය පළ කරන්න පුළුවන්. එහෙමත් ඒක සැලසුම් කරන්නට බාධාවක් බවට පත් වෙනවා. ඔන්න ඔය කියන බාධාවන් ටික සැලසුම් කරන්නේදී ඉරායාසයෙන් ඇති වෙනවා. නමුත් අපි බාධාවන් මැඩ පවත්වාගෙන විධිමත් සැලසුමක් සකසා ගත යුතුමයි. right. ගණකාධිකාරීවරුන් විසින්
සැලසුම්කරණය සිදු කිරීම සහ තීරණ ගැනීම. ඒ ගණකාධිකාරිවරයෙකුට කොහොමද මේ සැලසුම්කරණය වැදගත් වෙන්නේ? ගණකාධිකාරිවරයෙක් කොහොමද සැලසුම්කරණය කරන්න ඕනේ? සහ ගණකාධිකාරිවරයා කොහොමද තීරණ ගන්නවා? ඒ ගණකාධිකාරිවරයෙක්ගේ සැලසුම්කරණයේ තියෙන එක වැදගත් භූමිකාවක් තමයි අයවැය පිළියෙල කිරීම. මේ සැලසුම්කරණය ASCII කාරණා ගොඩක් තියෙනවානේ. ඒ අතර තියෙන අයවැය පිළියෙල කිරීම කියන එක ගණකාධිකාරිවරයාට සුවිශේෂී භූමිකාවක් වෙනවා. ඒතර මේ තර්කානුකූල සැලසුම්කරන රාමුවක් තුළින් තීරණ ගැනීම සඳහා යාන්ත්‍රණයක් සපයනවා. හැබැයි සමහර අවස්ථාවලදී තීරණ ගැනීම අවිධිමත් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි තර්කානුකූල නොවන සාධක මත පිළිහිట్లా සමහරලාට තීරණ ගන්නවා. ගණකාධිකාරිවරයාට ව්‍යුහගත තීරණ වගේම ව්‍යුහගත නොවු තීරණක් ගන්න වෙනවා. ඒතර ගණකාධිකාරිවරයා විසින් ගන්න තීරණ කුමන පිරිවැයත් එක්ක සම්බන්ධ වෙනවද? ඒ කියන්නේ ස්ථාවර පිරිවැයත් එක්කද විචල්්‍ය පිරිවැයත් එක්කද කියන එක එහෙම නැත්නම් අදාළ හෝ අදාළ නොවන පිරිවැය කියන එකත් එක්ක ඒ හරහා බලපෑමට ලක් වෙනවා. ඒතර මෙතනදී මේ ප්‍රමාණාත්මකව දක්වන්න බැරි සාධක ප්‍රධාන ස්ථානයක් ගන්නවා. ඒතර ගණකාධිකාරිවරයාගේ තීරණ වලට විවිධ සාධක බලපෑම් කරනවා. ස්ථාවර පිරිවැය, විචල්්‍ය පිරිවැය, අදාළ පිරිවැය, අදාළ නොවන පිරිවැය. ඒතර මෙන්න මේ කියන සාධක වලින් ගණකාධිකාරිවරයාගේ තීරණ බලපෑමකට ලක් වෙනවා. ඒතර මෙතනදී ප්‍රමාණාත්මකව දක්වන්න බැරි සමහර සාධක තියෙනවා. ඒවත් වැදගත් වෙනවා ගණකාධිකාරිවරයාගේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට. ගණකාධිකාරිවරයෙක් සම්බන්ධ වන සමස්ත සැලසුම් කරන ක්‍රියාවලිය. දිගු කාලය ඉඳලා කෙටි කාලය කියන දෙකම ආවරණය වෙනවා. ගණකාධිකාරිවරයෙක් ගන්න තීරණ දිගු කාලය වෙන්නත් පුළුවන්, මධ්‍ය කාලය වෙන්නත් පුළුවන්, කෙටි කාලය වෙන්නත් පුළුවන්. මේ වෙලේ සැලසුම් වර්ග කීපයක් තියෙනවා. එකක් උපක්‍රමික හේවත් සංස්ථානික එහෙම නැත්නම් දිගු කාලීන සැලසුම් කරන ස්ට්‍රැටජික් ප්ලෑනින් කියලා කියනවා. දිගු කාලීන එහෙම නැත්නම් උපක්‍රමික එහෙම නැත්නම් සංස්ථානික සැලසුම් කරණය කියලා කියන්නේ අනිවාර්යෙන්ම අවුරුද්දකට වඩා වැඩි. ඒ හදන සැලසුම් අවුරුද්දකට වඩා වැඩි කාල පරිච්ඡේදයක් ඉලක්ක කරගෙන තමයි හදන්නේ. වර්ෂයකට වඩා වැඩි කාල පරිච්ඡේදයක් ආවරණය කරන අතර පරමාර්ථ පිකර ගැනීම අරමුණින් දික්කාලන සැලසුම් ක්‍රියාත්මක කිරීමට උපාය මාර්ග නිර්මාණය කිරීම, ඇගීම සහ තෝරා ගැනීම මෙහිදී සිදුවේ. ඒකට ලොකු කාල සීමාවක් ඉලක්ක කරගෙන හදන සැලසුම් අවුරුද්දකට වඩා වැඩි කාල සීමාවක්. අපි කියන උපක්‍රමික හේවත් සංස්ථානික හේවත් දික්කාලන සැලසුම් කියනවා. දෙවෙනි එක අයවැය ක්‍රමයේ හේවත් කෙටි කාලීන ක්‍රමෝපාය සැලසුම් කරනවා. tactical planning. අයවැය කරන එහෙම නැත්නම් කෙටි කාල ක්‍රමෝපාය සැලසුම්. අපි කලින් කතා කරපු ඒවා අවුරුද්දකට වඩා වැඩි කාල පරිච්ඡේදයක් ගන්නවානේ. මේවා අවුරුද්දකට වඩා අඩු කාල පරිච්ඡේදයක් තමයි ඉලක්ක කරන්නේ. මේ විස්තරාත්මක සැලසුම් විදිහට තමයි සකස් කරන්නේ. විස්තරාත්මක සැලසුම් පිළියෙල කිරීම හා සම්බන්ධ වන අතර වර්ෂයකට වඩා අඩු කාල පරිච්ඡේදයක් ආවරණය කරනු ලැබේ. උපක්‍රමික සැලසුම් රාමුව තුල ක්‍රියාත්මක වෙනවා. උපක්‍රමික සැලසුම් ක්‍රියාත්මක කරන සහය වෙනවා. මෙයා හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙන්නේ අර උඩින් හදපු උපක්‍රමික සැලසුම ඇතුලේ. ඒ සීමාවෙන් එළියට පනින්නේ නැහැ. ඒ වගේම තමයි මෙයා උපක්‍රමික සැලසුම යථාර්ථයක් බවට පත් කරන උදව් කරනවා. අවසාන එක තමයි මෙහෙයුම් සැලසුම. මෙහෙයුම් සැලසුම් කියලා කියන්නේ ඉතාම කෙටි කාල පරිච්ඡේදයක් හෝ එදිනදා ව්‍යාපාර කටයුතු පදනම් කරගත් සැලසුම්. දවසක් සතියක් සති දෙකක් ඉලක්ක කරගත්ත සැලසුම් තමයි මෙහෙයුම් සැලසුම් කියලා කියන්නේ. ඒ ඉතා කෙටි කාල පරිච්ඡේදයක් හෝ එදිනදා ව්‍යාපාර කටයුතු පදනම් කරගෙන සිදු කරන සැලසුම් කරණයයි මෙහිදී සංවිධානයේ සම්පත් කෙසේ පරිහරණය කරන්නේද යන්න පිළිබඳව අවධානය යොමු කෙරේ. ඒතර මෙහෙයුම් සැලසුම් වලින් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනවා කොහොමද සම්පත් පරිහරණය කරන්නේ. ඒතර අයවැය කරන සැලසුම් කරන රාමුව තුල ක්‍රියාත්මක කරන අතර මෙමගින් සැලසුම් කාර්යයන් බවට පත් කිරීම. මෙයා ඉන්නේ එතකොට කාර්ය තුල. අයවැය කරන රාමුව තුල. මෙන්න
මෙන්න ව්‍යාපාරයේ x කියලා කියන්නේ. මෙන්න x කියන ව්‍යාපාර හදපු උපාය මාර්ග සැලැස්ම. උපාය මාර්ග සැලැස්ම. එතකොට උපක්‍රමික සැලැස්ම. ඊට පස්සේ මේක ඇතුලේ තියෙනවා අයවැය ක්‍රම හිමත් කෙටි කාලන ක්‍රමෝපාය සැලසුම් ගණනාව. අයවැය ක්‍රම සැලසුම්. ඊළඟට මේ අයවැය ක්‍රම සැලසුමක් අතර තියෙනවා මෙහෙයුම් සැලසුම්. මෙහෙයුම් සැලසුම්. දැන් ඔයගොල්ලෝ තේරුම් ගන්න පුළුවන් ඒ මෙහෙයුම් සැලසුම් ගණනාවක් ළඟා කර ගන්නකොට ඒ හරහා අයවැය කරන සැලසුමක් ඉන්න නැත්නම් ක්‍රමෝපාය සැලසුමක් සම්පූර්ණ වෙනවා. ක්‍රමෝපාය සැලසුම් ගණනාවක් සම්පූර්ණ වෙලා තමයි උපායක්‍රමික සැලසුම් සම්පූර්ණ වෙන්නේ. ඒතකොට මේ මෙහෙයුම් සැලසුම් වලින් වෙන්නේ සැලසුම් කාර්යයන් බවට පත් කරන එක. සැලසුම් කාර්යයන් බවට පත් කරන එක. right. අපි නැවතත් මේකෙන් එක විස්තරාත්මකව කතා කරොත් එන්න පළවෙනි එකට උපක්‍රමික සැලසුම් කරන එක. නැත්නම් සංස්ථානික නැත්නම් දීර්ඝකාලීන සැලසුම් කරන එක. ව්‍යාපාර උපක්‍රම පිළිබඳව බොහෝ ආරම්භක ග්‍රන්ථ මගින් උපාය මාර්ග නිර්මාණය කිරීම අනිවාර්ය සැලසුම් කරන ක්‍රියාවලියක් විදිහට දක්වලා තියෙනවා. බොහෝ ග්‍රන්ථවල මේ උපාය මාර්ග නිර්මාණය කිරීම කියලා කියන්නේ අනිවාර්ය සැලසුම් කරන ක්‍රියාවලියක් විදිහට තමයි පෙන්වලා තියෙන්නේ. බොහෝ විට උපක්‍රමික සැලසුම් කරණය වෙනම දෙපාර්තමේන්තුවක් මගින් තමයි සිද්ධ වෙන්නේ. ආයතනයක මේ වෙනම දෙපාර්තමේන්තුවක් අංශයක් තියෙන උපක්‍රමික සැලසුම් හදන්න. පීටර් ඩ්‍රකර් කියන කළමනාකරන විශේෂඥයා කියනවා උපක්‍රමික සැලසුම් කරන්නේ ප්‍රධාන අංග 3ක් අන්තර්ගත වෙනවා කියලා. මොනවද අංග 3? පළවෙනි එක අනාගත ප්‍රතිවිපාක පිළිබඳව මනා දැනුමකින් යුතුව වර්තමාන අවදානම් හා සම්බන්ධ තීරණ ක්‍රමානුකූලව ගැනීමේ අඛණ්ඩ ක්‍රියාවලිය. ඒක අනාගත ප්‍රතිවිපාක පිළිබඳව හොඳ අවබෝධයකින් යුක්තව වර්තමාන අවදානම් හා සම්බන්ධ තීරණ ක්‍රමානුකූලව ගැනීමේ අඛණ්ඩ ක්‍රියාවලියක් මේක ඇතුලේ තියෙනවා. දෙවෙනි එක මෙම තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රයත්නයන් ක්‍රමානුකූලව සංවිධානය කිරීම. මේ තීරණ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන ප්‍රයත්නයන්, උත්සාහයන් ක්‍රමානුකූලව සංවිධානය කිරීමක් මේ උපක්‍රම සැලසුම් කරන ඇතුලේ වෙනවා. මෙම තීරණවල ප්‍රතිඵල මනාව සංවිධානය වූ විධිමත් ප්‍රතිපෝෂණයක් තුළින් ගැනීම. ප්‍රතිඵල ගැනීමකුත් මේක ඇතුලේ සිද්ධ වෙනවා. එහෙනම් හොඳටම මතක තියාගන්න පීටර් ඩ්‍රකර්ට අනුව උපක්‍රම සැලසුම් කරන්නේ අංග 3ක් අන්තර්ගතයි. අංග 3ක් තියෙනවා. අනාගත ප්‍රතිපාක පිළිබඳව හොඳ දැනුමකින් යුතුව වර්තමාන අවදානම් හා සම්බන්ධ තීරණ ප්‍රමාණිකූලව ගැනීමේ අඛණ්ඩ ක්‍රියාවලිය. මේක ඇතුලේ තියෙනවා. මෙම තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන ප්‍රයත්නයන් ක්‍රමානුකූලව සංවිධානය කිරීම. ඒකත් මේක ඇතුලේ තියෙනවා. මෙම තීරණවල ප්‍රතිඵල මනාව සංවිධානය වූ විධිමත් ප්‍රතිපෝෂණයක් වලින් මැනේ. කියන්නේ ප්‍රතිපෝෂණය කියන්නේ තොරතුරු ආපස්සට අරගෙන විධිමත් ක්‍රමයකට අරගෙන බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය ලැබෙනවද නැද්ද කියන මනින ක්‍රමවේදයක් මේක ඇතුලේ තියෙනවා. right. ඊළඟට බලන්න දීර්ඝකාල සැලසුම් කරන්නේ තියෙන වටිනාකම. එකක් තමයි දීර්ඝකාල සැලසුම් කරන ක්‍රියාවලියක් නැති වුණොත් උදකලාව ක්‍රියාත්මක වන අයවැය සැලසුම් සහ පාලන පද්ධතීන් මගින් සංවිධානයේ අනාගත අපේක්ෂිත ප්‍රතිලාභ අත්කර දීම බොහෝ දුරට සිදු නොවිය හැකිය. දීර්ඝකාල සැලසුමක් නැති වුණොත් ආයතනයේ දීර්ඝකාල සැලසුමක් කියලා කියන්නේ මේ උපක්‍රමික සැලසුමක් නැති වුණොත් ආයතනයේ හුදකලාව ක්‍රියාත්මක වන අයවැය සැලසුම් සහ පාලන පද්ධතීන් මගින් සංවිධානයේ අපේක්ෂිත ප්‍රතිලාභ ලබා නොදෙන්න පුළුවන්. ඒ නිසා දීර්ඝකාල සැලසුම් කරන එක අනිවාර්යයෙන්ම ආයතනයකට වැදගත් වෙනවාමයි. ඊළඟ කාරණේ තමයි දෙන ලද දීර්ඝකාල පරමාර්ථ වලින් තොර වූ විට. කියන්නේ අපිට ළඟා කරගන්න මේ දීර්ඝකාල පරමාර්ථයක් නැති වුණා. අපි යන්නේ කොහෙද කියලා අපි දන්නේ නැහැ. අපි යන්නේ කොහෙද කියලා අපිට මේ පැහැදිලි දිශාවක් නැහැ. ඒක දීර්ඝකාල පරමාර්ථයකින් තොර වුණාම කලමනාකරවන්න තමන්
කුමක් ළඟා කර ගැනීමට ක්‍රියා කරන්නේද පිළිබඳව අවබෝධයක් නැති වෙලා යනවා. අපි යනවා. හැබැයි යන්නේ කොහෙද කියලා අපි දන්නේ නැහැ. අපිට දික්කාල සැලැස්මක් නැහැනේ. දික්කාල පරමාර්ථයක් නැහැනේ. ඒ නිසා සිදු කරපු කටයුතු ඇගීම සඳහා විධිමත් නිර්ණායකත් අපිට නැති වෙන්න පුළුවන්. අනේ හේතුව නිසා අපිට දික්කාල සැලැස්ම වැදගත් වෙනවා. ඊළඟට මේ දික්කාල සැලැස්මකින් තොර වුණාම අපි හදන අයවැය කියන එක උදෙක්ම විකුණුම් පුරෝගතනයේ මත පදනම් වූවක් වෙන්න පුළුවන්. අයවැය කියලා කියන්නේ විකුණුම් පුරෝගතනයේ මත පදනම් වූ එකක් නෙවෙයි. හැබැයි අපි දික්කාල සැලැස්මක් නැති වුණාම අපි අර හදන අයවැය ඒක විකුණුම් පුරෝගතනයක් විතරයි. ඒ වුණාම කාර්ය සාධනය කීම සංවිධානයේ අනාගතය පිළිබඳව සලකා බලා සිදු කරන විශ්ලේෂණයක් නෙවෙයි. උදෙක්ම මේ පහුගිය අවුරුද්දත් එක්ක සිදු කරන සංසන්දනයක් පමණක් වෙන්න පුළුවන්. මේ අපි පහුගිය අවුරුද්දත් එක්ක සංසන්දනය කරලා අපේ මේ කාර්ය සාධනය තීරණය කරන ක්‍රමයක් තමයි එතකොට අපිට අනුගමනය කරන්න වෙන්නේ අපිට දික්කාල සැලැස්මක් නැත්තම්. ඊළඟ කාර්යය තමයි බොහෝ ව්‍යාපාර තීරණ දිගු කාල පදනමක් යටතේ ගන්න. අපි හැම වෙලාවෙම ව්‍යාපාරයේ තීරණයක් ගන්නකොට මේ ව්‍යාපාරය නොපෙනෙන අනාගත කාල පරිච්ඡේදයක් දක්වා ක්‍රියාත්මක වෙනවා. මේක අඛණ්ඩව ක්‍රියාත්මක වෙන ව්‍යාපාරයක්. මේ ව්‍යාපාරයේ අනාගතය කවදද කියලා අපිට නිශ්චය කරන්න බැරි තරම් දුරට තියෙනවා. එහෙම හිතනෝනේ අපි තීරණ ගන්න. උදාහරණයක් වශයෙන් ගත්තොත් භාණ්ඩවල ප්‍රවර්තන විකුණුම් අඩු වන අවස්ථාවක නව භාණ්ඩ හඳුන්වා දීමක් අපිට කරන්න බෑ. දැනට තියෙන භාණ්ඩයක දැනට විකුණුම් අඩු වෙනවා නම් අපිට අලුත් භාණ්ඩයක් හඳුන්වා දෙන්න බෑ. ඒ වගේම තමයි නිෂ්පාදක පරිමාව ඉහළ යනවත් එක්කම ප්‍රාග්ධන උපකරණ කෙටි කාලෙකට ගන්න ස්ථාපනය කරන්න බෑ. ඒත් අපේ දික්කාල සැලසුම් කරලා ඕනේ කරන්න. ඊළඟට දික්කාල සැලසුම් කරණයක් තුළින් සීමාකාරී සාධක හඳුන ගන්න. අපි අවුරුදු 10කට සැලසුම් කළොත්, අපි අවුරුදු 15කට සැලසුම් කළොත් අපිට පුළුවන් අඳුර ගන්න අපේ සීමාකාරී සාධක. ඒ ශ්‍රමය මොන වගේද, අපේ අමුද්‍රව්‍ය කොච්චරද? මේ වගේ අපේ සීමාකාරී සාධක ටික අපිට අඳුරගත්තම ඒව වළක්වගෙන මැඩපවත්වා ගන්න අපිට විකල්ප හොයන්න පුළුවන්. එහෙම නැතුව අපි සැලැස්මක් නැතුව ඉස්සරහට යනකොට අපිට ඒවලට තමයි මේවා මුල ගිහින්නේ. කල්තියා දැනගෙන ඉතර නැහැ. ඒ නිසා තමයි සැලැස්ම වැදගත් වෙන්නේ. කල්තියා අපිට අවබෝධයක් වෙනවා අපිට තියෙන සීමාකාරී සාධක මොනවද කියලා. ඒතර සීමාකාරී සාධක හඳුනා ගැනීම, වළක්වා ගැනීම හා මැඩපවත්වා ගැනීම සිදු කළ හැකියි. අධ්‍යක්ෂ මණ්ඩලයේ සඵලවත් ලෙස ක්‍රියා කිරීමට නම් එහි භූමිකාව පිළිබඳව පැහැදිලිව නිර්වචනය කළ යුතුයි. අපි අනාගතයේ විශ්ලේෂණය කරලා හොඳ සැලැස්මක් හදලා තිබ්බොත් අපි දන්නවා අපිට තියෙන සීමාවන් මොනවද, සීමාකාරී සාධක මොනවද, ඒවා මැඩපවත්වා ගන්න පුළුවන් කොහොමද, ඒවා වළක්වා ගන්න පුළුවන් කොහොමද කියලා අපිට කල්තියා සූදානම් වෙන්න පුළුවන්. අන්න ඔය කියන කාරණා සියල්ල නිසා තමයි අපිට දික්කාල සැලසුම් කරන කියන එක වැදගත් වෙන්නේ. එහෙනම් අපි යන දෙවෙනි එකට අයවැයකරණය සහ සැලසුම් කරණය. අයවැය කියලා කියන්නේ ඉදිරි ගිණුම් කරන කාල පරිච්ඡේදයක් සඳහා පිළියෙල කරපු ප්‍රමාණනය කළ කටයුතු වල සැලැස්ම. කවුරුත් කියන්න එපා අයවැය කියලා කියන්නේ අපේක්ෂිත ආදායම සහ අපේක්ෂිත වියදම පෙන්වුම් කරන ලේඛනයක් කියලා එහෙම දැන් කියන්න යන්න එපා. අයවැය කියලා කියන්නේ ඒක නෙවෙයි. අයවැය කියලා කියපු ගමන් ඔයගොල්ලෝ කියනවා අපේක්ෂිත ආදායම සහ අපේක්ෂිත වියදම් පෙන්වුම් කරන ලේඛනයක් කියලා. ඒ කියන්නේ මූල්‍ය අයවැය ලේඛනය. දැන් අපි කියන්නේ මේ මූල්‍ය අයවැය නෙවෙයි. මේක අයවැය. ඒකට අයවැය කිව්වම ධාරිත අයවැය තියෙන්න පුළුවන්. මූල්‍ය අයවැය තියෙන්න පුළුවන්. නිෂ්පාදන අයවැය තියෙන්න පුළුවන්. ද්‍රව්‍ය භාවිත අයවැය තියෙන්න පුළුවන්. අයවැය වර්ග ගණනාවක් තියෙන්න පුළුවන්. එසා අයවැය කියලා කියන්නේ ඉදිරි ගිණුම් කරන කාල පරිච්ඡේදයක් සඳහා පිළියෙල කරපු ප්‍රමාණනය කළ කටයුතු වල සැලැස්ම. ප්‍රමාණනය කළ කටයුතු. අයවැය කියන සංවිධානයක් විසින් ළඟා කර ගැනීමට අපේක්ෂා කරන්නේ කුමක්ද? පමයිලක්ක ලෙස
කුමක් පිහිටුවා ගන්නේද සහ අනාගතයේ කුමක් සිදුවිය හැකිද යන්න පිළිබඳව වන සැලැස්ම. උතරලුවට දාගන්න. අයවැය කියලා කියන්නේ සංවිධානය විසින් ළඟා කර ගැනීමට අපේක්ෂා කරන්නේ කුමක්ද? ළඟා කර ගැනීමට අපේක්ෂා කරන්නේ කුමක්ද? තම ඉලක්ක ලෙස කුමක් පිහිටුවා ගන්නේද? සහ අනාගතයේ කුමක් සිදුවිය හැකිද කියන එක සම්බන්ධයෙන් වෙන සැලැස්මකට තමයි අපි කියන අයවැය. පූර්වකථනයක් කියලා කියන්නේ මොකක්ද? පූර්වකථනයක් කියලා කියන්නේ අනාගතයේදී සිදුවිය හැකි දේ පිළිබඳව තියෙන ඇස්තමීම. අනාගතයේදී මොනවද සිද්ධ වෙන්න පුළුවන්? අනේ සම්බන්ධයෙන් සිදු කරන ඇස්තමේන්තුවක් තමයි අපි කියන්නේ පූර්වකථනයක් කියලා. ඇස්තමේන්තුවක් කියලා කියන්නේ 100%ක්ම නිවැරදි එකක් නෙවෙයි. ඒ දල එකක්. අපි අලංකාර විදියට සකස් කරන ලද පිරිවැය ගණකාධිකාරිවරයාගේ ලිපි ගොනුව ඇතුලේ විතරක් දාලා තියෙන නැවත කිසි දවසක පරීක්ෂා නොකරන අයවැයක් ප්‍රතිඵලදායකද? අපි අයවැයක් හදනවා ලස්සනට ඒක පිට කවරයක් දාලා පොතක් විදිහට හදලා මුද්‍රණය කරලා පාට කොළ දාලා හදලා ඉවරනාට පස්සේ දාන පිරිවැය ගණකාධිකාරිවරයාගේ ලිපි ගොනුවක් ඇතුලේ දාලා නැවත කාදාවත් පරීක්ෂා කරන්නේ ඔහේ දාලා තියෙන්නේ. එහෙම දාන්න නම් අයවැය හදනවටත් නෑ. සංවිධානයක් විසින් එය පිළියෙල කිරීමේ ක්‍රියාවලියේදී මෙන්ම පිළියෙල කළ අවස්ථාවේදීද අයවැය තුළින් ප්‍රතිඵලත් කරගත යුතුයි. මේක හදපු දවස් ඉඳලා ඉස්සරහට ඒක ඒ විදිහට පරිහරණය කරන්න. එසේ හේන අයවැය යන්න හුදකලාව පිළියෙල කොට ලිපි ගොනු ගත කරන්නක් නොවන අතර ඒ අයවැය සැලසුම් කරන හා පාලන පද්ධතියක මූලික සංරචකයක් මේ. අයවැය කියලා කියන්නේ සැලසුම් කරන හා පාලන පද්ධතියක මූලික සංරචකයක්. අයවැය සැලසුම් කරන හා පාලන පද්ධතිය අවශ්‍යයෙන්ම සංවිධානයේ sannivedanaya සම්බන්ධීකරණය සහ පාලනය තහවුරු කරන පද්ධතියක් වේ. sannivedanaya සම්බන්ධීකරණය සහ පාලනයේ පරමාර්ථ වන අතර අයවැය සැලසුම් හා පාලන පද්ධතියක් මගින් මේ සඳහා බොහෝ තොරතුරු සපයනු ලැබේ. මෙවැනි පද්ධතියක් තුළින් ඉටු කරගත හැකි පරමාර්ථ පහ සඳහන් පරිදි වේ. ඒතර අපි බැලුවොත් එහෙම අයවැය සැලසුම් සහ පාලන පද්ධතියක් කරහා ඉටු කරගන්න පුළුවන් පරමාර්ථ මොනවද කියලා ගණනාවක් තියෙනවා. එකක් පාලනයේ පරමාර්ථ ළඟා කර ගැනීම තහවුරු කිරීම. සංවිධානයේ පරමාර්ථ ළඟා කර ගැනීම තහවුරු කිරීම. දෙවෙනි එක සැලසුම් කරණය සඳහා බල කිරීම. තුන්වෙනි එක අදහස් හා සැලසුම් sannivedanaya කිරීම. හතරවෙනි එක කටයුතු සම්බන්ධීකරණය. පස්වෙනි එක වගකීම් ගිණුම් කරණය සඳහා රාමුවක් සැපයීම. හයවෙනි එක පාලන පද්ධතියක් ස්ථාපිත වීම. ඊළඟට සේවකයන් තම කාර්ය සාධනය වැඩි දියුණු කර ගැනීම සඳහා අධිකරණය කිරීම. අධිකාරීත්වය ලබා දීම සඳහා රාමුවක් සැපයීම. කාර්ය සාධනය ගැනීම සඳහා පදනමක් සැපයීම. මෙන්න මේ කියන පරමාර්ථ අපිට ඉටු කර ගන්න පුළුවන් වෙනවා අයවැය සැලසුම් හා පාලන පද්ධතියක් මගින්. right. ඊළඟට අපි එනවා මේ සැලසුම් කරන්නේ තවත් මූලික අංගයක් වන තීරණ ගැනීම. තීරණ ගැනීම කියලා කියන අය සැලසුම් කරන්නේ තවත් මූලිකම අංගයක්. පැවරීම හා බල ගැනීම තුළින් කළමනාකරුවන් තම කාර්යයන් අනෙකුත් අයට පවරන බවට අදහස් වුවද තීරණ ගැනීම කළමනාකරුවන්ගේ ප්‍රධාන වගකීමක් වශයෙන් අදාපවතින. හොඳට මතක තියාගන්න. ඉහළ කළමනාකරවන්න පුළුවන් පුතා තමන්ගේ වැඩ පහළ මට්ටම් වලට පවරන්න. හැබැයි ඒගොල්ලන්ට බෑ මේ තීරණ ගැනීම කියන එක තීරණ ගැනීම වගකීමෙන් මිදෙන්න බෑ. මෙහෙයුම් ක්‍රියාකාරකම් පහළ මට්ටම් වලට යවන්න පුළුවන්. වැඩ ෆිසිකලි කරන වැඩ, භෞතිකව කරන වැඩ ඒව පහළ මට්ටම් වලට දීලා කරගන්න පුළුවන්. හැබැයි තීරණ ගන්න එකේ වගකීමෙන් ඒගොල්ලන්ට මිදෙන්න බෑ. ඒගොල්ලෝ තීරණ ගන්න ඕන. ඒකයි මේ කියන්නේ. පැවරීම හා බල ගැනීම තුළින් කළමනාකරුවන් තම කාර්යයන් අනෙකුත් අයට පවරන බවට අදහස් වුවද තීරණ ගැනීම සම්බන්ධයෙන් නැත්නම් තීරණ ගැනීම කළමනාකරුවන්ගේ ප්‍රධාන වගකීමක් වශයෙන් නොදා තීරණ වර්ගීකරණය කිරීම ආකාර පහකින් සිදු කළ හැකියි. තීරණ වර්ගීකරණය කිරීමෙන් ප්‍රයෝජනවත් විශ්ලේෂණයක් වනෝයේ
ඒවා ප්‍රභේද පහක් කරතේ වර්ගීකරණය කිරීමයි. එතන මේ තීරණ ප්‍රධාන ආකාර පහකට වර්ග කරන්න පුළුවන්. එකක් තමයි එදිනෙදා කටයුතු සැලසුම් කරන තීරණ. අනිත් එක කෙටි කාල ගැටලු පිළිබඳ තීරණ. ඊළඟ ආයෝජන හෝ නිරායෝජන පිළිබඳ තීරණ. හතරවෙනි එක දිගු කාල පරාසයකට දාලා තීරණ. අවසාන එක පාලන තීරණ. ප්‍රධාන වශයෙන් තීරණ ආකාර පහකට වර්ගීකරණය කරන්න පුළුවන්. එදිනෙදා කටයුතු සැලසුම් කරන තීරණ, කෙටි කාල ගැටලු පිළිබඳ තීරණ, ආයෝජන හෝ නිරායෝජන පිළිබඳ තීරණ, දිගු කාල පරාසයකට දාලා තීරණ සහ පාලන තීරණ. ඒතර ගැටලුවක් निराකරණය කළ යුතු අවස්ථාවකදී ඒ වගේම තමයි මේ කුමන ක්‍රියාමාර්ග ගත යුතුද යන්න පිළිබඳව තේරීමක් කරන්න ඕනේ අවස්ථාවකදී තීරණ ගැනීම අවශ්‍ය වෙනවා. ගැටලුවක් निराකරණය කරන්න ගියාම එහෙම නැත්නම් කුමන ක්‍රියාමාර්ගයක් ගත යුතුද කියලා තේරීමක් කරන්න ඕනහම මෙන්න මේ තීරණ ගැනීම කියන එක අපිට සිද්ධ කරන්න වෙනවා. ගැටලුවක් කියලා කියන්නේ ඒක මේ මුදෙක්ම මොකටද අදාළ වෙන්නේ කියන එක සම්බන්ධයෙන් පමණක් නෙවෙයි කරුණු ගණනාවක් ආවරණය කරන විවිධාකාර ස්වභාවයේ සිද්ධියක් වෙන්න පුළුවන්. එතන ගැටලු निराකරණය කිරීම කොතරම් දුරට පහසු හෝ සංකීර්ණ වේද? ඒවා කොතරම් බහුල වශයෙන් පැන නගිනවද? ගැටලු ප්‍රමාණාත්මක කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ගැටලු ගුණාත්මක විනිශ්චයන් පිළිබඳව කරුණු ඇතුළත් වෙන එකක්ද? අපි ගත්තොත් මේ ගැටලු කියන ඒවා මේ උදෙක්ම මොකටද අදාළ වෙන්නේ කියලා පමණක් අපිට මේ එහෙම විශ්ලේෂණයක් කරන්න බෑ. ඒකයි මේ කියන්නේ ගැටලුවක් කියන්නේ හුදෙක්ම කවරකට අදාළ වේද යන්න පමණක් නොව පාසඳාන කරුණු අනුවද විවිධාකාර වෙන්න පුළුවන්. ඒ ගැටලු निराකරණය කිරීම කොයිතරම් දුරට පහසුයිද සංකීර්ණයිද? කොයිතරම් බහුල වශයෙන් මේ ගැටලුව පැන නගිනවද? කියන්නේ නැවත නැවත පැන නගින ගැටලුවක්. ගැටලුව ප්‍රමාණාත්මක ප්‍රමාණනය කරන්න පුළුවන් එකක්. එහෙම නැත්නම් ගුණාත්මක විනිශ්චයක් පිළිබඳව කරුණු ඇතුළත් ගැටලුවක්ද? ඊළඟ කරුණ තමයි කළමනාකරන තීරණ ගැනීම සඳහා සහාය වෙන්න කොතරම් තොරතුරු තියෙනවද? ඊළඟ කාරණේ වැරදි තීරණයක් ගත්තොත් ඉන් සිදුවන ප්‍රතිඵලය කොතරම් බරපතලද? තීරණේ වැරදුනොත් ඒ තීරණේ ප්‍රතිඵලය කොච්චර බරපතල වෙනවද? නිවැරදි තීරණයක් ගත්තොත් ඉන් සිදුවන ප්‍රතිඵල ඒ නිවැරදිව කෙසේ කටයුතු කළ යුතුද? ඒ නිවැරදිව කෙසේ කටයුතු කළ යුතු වේද යන්න අදාළ තීරණය ගැනීම කවරදී කටයුත්තක් වන්නේද? මේ තීරණය කවුරු ගන්න ඕනද? තීරණ ගැනීම විවිධාකාරයෙන් සිදු කරන්න පුළුවන්. එකක් තර්කානුකූල තීරණ. චුට්ටක් මේ මෙතන හදාගන්න. තීරණ ගැනීම විවිධාකාරයෙන් සිදු කළ හැකි. මෙන්න මේක අනුමාත්‍රිකාවක් විදිහට හදාගන්න. ඒක බුලටින් එකක් පැටලලා තියෙන්නේ. මේ මම highlight කරපු එක ඒක අනුමාත්‍රිකාවක් වෙන්න ඕනේ. තීරණ ගැනීම විවිධාකාරයෙන් සිදු කළ හැක. එකක් තර්කානුකූල තීරණ ගැනීම. තර්කානුකූල තීරණයක් කියලා කියන්නේ තාර්කික රාමුවක් යටතේ තීරණ ගැනීම. ඊළඟට චර්යාපාදක තීරණ ගැනීම. චර්යාපාදක තීරණ කියලා කියන්නේ තාර්කික තීරණ නෙවෙයි. සමාජ හා දේශපාලන කර්ම මත රඳා පවතින ඒ කර්මුත් එක්ක අවනත වෙලා ගන්න තීරණ. ඒතර තීරණ ගන්න තෘප්තිමත් තීරණයක් සඳහා ලැබෙන නමුත් මේ හොඳ හෝ වඩාත්ම ගැළපෙන විසඳුමල වෙන්න පුළුවන්. තර්කානුකූල තීරණ ගැනීමේ ක්‍රියාවලියකින් නම් අනිවාර්යයෙන්ම එන්නේ හොඳම තීරණය. යෝග්‍යතම තීරණය. හැබැයි චර්යාපාදක තීරණ ගැනීමදී අපිට එහෙම සහතික වීමක් වෙන්න බෑ. හොඳම තීරණය තමයි අපි අරගත්තේ කියලා හේතුව අපි මේ දේශපාලනමය කරුණු සමාජීය කරුණු ඒ දේවල් ගැන හිතලා ඒ පාර්ශවයන් තෘප්තිමත් කරන තීරණයක් තමයි අපි අරන් තියෙන්නේ. ඒක අවිධිමත් තීරණයක්.
අවිධිමත් තීරණයක් කියලා කියන්නේ විවිධ සැලසුම් මත රඳා පැවතීමකින් තොරව පොදු එකඟතාවයන් තුළින් ගන්නා තීරණ හෝ ඉද ප්‍රස්තාව පැන නැගුණු විට ඒවා උපයෝජනය කිරීමකින් ගන්නා තීරණ වේ. අවිධිමත් තීරණ කියලා කියන්නේ අපි සැලසුම් කරලා ගත තීරණයක් නෙවෙයි. තාර්කානුකූලව ගත තීරණයක් නෙවෙයි. පොදු එකඟතාවයන් අනුව ගත තීරණයක්. අවස්ථාව පැන නැගුණාම ඒ අවස්ථාවට අදාළව ගත තීරණ. අපිට ඒක සාහිත වෙන්න බෑ හොඳම තීරණයක් කියලා. තීරණ ගැනීමේ ආකාර තුනක් තියෙනවා. තර්කානුකූල තීරණ ගැනීම, චර්යාපාදක තීරණ ගැනීම සහ අවිධිමත් තීරණ ගැනීම. ඒත් මෙතනින් හොඳම තීරණ ගැනීම තමයි තර්කානුකූල තීරණ ගැනීම. තාර්කික තීරණ තර්ක සැලසුම් කරන ආකෘතිය. අපි දන්නවා තර්කානුකූල තීරණයක් ගණනය කිරීමේ පියවර සමුදායක් තියෙනවා. අන්නේ පියවර සමුදාය ඔස්සේ ගියොත් තමයි අපිට තර්කානුකූල තීරණයක් ගන්නවා කියන එක සහතික කරන්න පුළුවන්. අපි ඊළඟට බලමු තර්කානුකූල තීරණයක් ජනනය කිරීමේ ක්‍රියාවලිය මොකක්ද කියලා. පියවර කීපයක් තියෙනවා. පළවෙනි පියවර තමයි ගැටලුව හඳුනා ගැනීම. අපි ඉස්සෙල්ලා කරන්න ඕනේ හරියටම ගැටලුව නිර්වචනය කරන්න. ගැටලුව නිර්වචනය කළා ගැටලුව මොකක්ද කියන එක පැහැදිලිව අපි හඳුනා ගන්න ඕනේ. පළවෙනි පියවර ගැටලුව හඳුනා ගැනීම, තොරතුරු නොමැතිව තීරණ ගැනීම සිදු කර නොහැකියි. නිසා තොරතුරු විමසීමට පෙර ගැටලුව හඳුනා ගත යුතුයි. අදියර දෙක ගැටලුව නිර්වචනය හා ව්‍යුහගත කිරීම නැත්නම් අනු කොටස් වලට බෙදීම. නිර්වචනයෙන් අදහස් වන්නේ ගැටලුව නිවැරදිව හා නිශ්චිත ලෙස නිර්වචනය කිරීමයි. ඒතර සිද්ධියක් තියෙනවා. ඒ සිද්ධිය අපි විශ්ලේෂණය කරලා ඒක ඇතුළේ ගැටලුව අඳුරගන්න. උදාහරණයක් විදිහට හිතන්නකෝ මෙහෙම. භාණ්ඩයක තියෙනවා ගුණාත්මක දෝෂය. මෙන්න මේ ගුණාත්මක දෝෂය නිසා භාණ්ඩේ විකුණුම් ශීඝ්‍රයෙන් පහළ වැටෙනවා. දැන් මට කියන්නකෝ ප්‍රශ්නේ මොකද්ද කියලා. සමහර අය කියනවා මේ භාණ්ඩයේ විකුණුම් පහළ වැටීම තමයි ප්‍රශ්නේ. නෑ. ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඇයි විකුණුම් පහළ වැටෙන්නේ? භාණ්ඩයේ ගුණාත්මක දෝෂයක් තියෙන නිසා. අපි භාණ්ඩයේ ගුණාත්මක දෝෂය නිවැරදි නොකර වෙන මොන ක්‍රියාමාර්ගය ගත්තත් මේ ප්‍රශ්නේ නැති වෙනවද? නැති වෙන්නේ නැහැ. නිසා හොඳට මතක තියාගන්න භාණ්ඩයේ ගුණාත්මක දෝෂයක් පැවතීම තමයි ගැටලුව. ඒ ගැටලුවේ ප්‍රතිවිපාකය තමයි විකුණුම් පහළ වැටීම. ප්‍රශ්නය අපිට පේන්නේ විකුණුම් පහළ වැටීම විදියට. මේ ප්‍රශ්නේ විකුණුම් පහළ වැටීම නෙවෙයි. උදාහරණයක් තියෙනවා. භාණ්ඩයක පවතින ගුණාත්මක දෝෂයක් හේතු කොටගෙන විකුණුම් පහළ වැටේ නම් ගැටලුව විකුණුම් පහළ වැටීම නොවන අතර ඒ භාණ්ඩයේ ගුණාත්මක දෝෂයක් පැවතීම. විකුණුම් පහළ වැටීම යන ගැටලුවේ ප්‍රතිපාකයයි. ඊට මේ ව්‍යුහගත ගැටලුවක් කියලා කියන්නේ මොකක්ද? ගැටලු ව්‍යුහගත ගැටලු සහ ව්‍යුහගත නොවු ගැටලු කියලා වර්ග කරන්න. ව්‍යුහගත ගැටලුවක් කියලා කියන්නේ පූර්ව නිශ්චිත තීරණ රීතීන් භාවිතා කරලා විසඳන්න පුළුවන් ගැටලු. කියන්නේ කලින් හඳුනාගත්ත තීරණ රීතීන් පාවිච්චි කරලා විසඳන්න පුළුවන් ගැටලුවක් නම් ඒක ව්‍යුහගත ගැටලුවක්. පූර්ව නිශ්චිත තීරණ රීතීන් භාවිතා කරලා විසඳන්න බැරි ගැටලුවක් නම් ඒක ව්‍යුහගත නොවු ගැටලුවක්. කියන්නේ මේ ඊළඟ ගන්නකොට ගැටලුවක් විසඳනකොට මෙන්න මෙහෙම විසඳන්න ඕනේ කියලා හඳුනාගත්ත රීතීන් තියෙනවානේ. ඒ රීතීන් වලට අපි කියනවා පූර්ව නිශ්චිත තීරණ රීතීන් කියලා. අන්න ඒව භාවිතා කරලා විසඳන්න පුළුවන් ගැටලුවක් නම් ඒක ව්‍යුහගත ගැටලුවක්. පූර්ව නිශ්චිත තීරණ රීතීන් භාවිතා කරලා විසඳන්න බැරි ගැටලුවක් නම් ඒක ව්‍යුහගත නොවු ගැටලුවක්. පියවර අංක 3 විකල්ප ක්‍රියාමාර්ග හඳුනා ගැනීම. විකල්ප ක්‍රියාමාර්ග හඳුනා ගැනීම. විකල්ප ක්‍රියාමාර්ග හඳුනා ගැනීම කියලා කියන්නේ ප්‍රශ්නය නැති කරන්න තියෙන සියලු විකල්ප අපි අඳුන ගන්න. ප්‍රශ්නය නැති කරන්න පුළුවන්, ගැටලුව විසඳන්න පුළුවන් සියලු විකල්ප අපි අඳුන ගන්න. අතරින් පියවර තීරණය ගැනීම හා සංනිවේදනය කිරීම. අර අඳුනගත් විකල්ප ඔක්කොම අධ්‍යයනය කරලා හොඳම යෝග්‍යම විකල්පය තීරණය කරාට පස්සේ
ඒ විකල්පයේ පිළිබඳව අනිකුත් පාර්ශවයන් සංවේදනය කරන්න. පස්වෙනි පියවර තීරණය ක්‍රියාත්මක කිරීම. ඊළඟ තෝරාගත්ත විකල්පය අපි ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කරලා ඒ සැලැස්ම අනුව අපි ක්‍රියාත්මක වෙන්න ඕන. 6 වෙනි පියවර තීරණයේ ප්‍රතිඵල නියාමනය කිරීම. අපි ගත්ත තීරණය හොඳයිද නැද්ද කියලා අපි බලන්නේ කොහොමද? ප්‍රශ්නය කොතෙක් දුරට විසඳෙනවාද කියන එක පිළිබඳව අපි අවදියෙන් ඉන්නවා. අපි විකල්පේ ක්‍රියාත්මක කරන්නේ. ක්‍රියාත්මක කරලා අපි බලනවා අපේක්ෂා කරපු විදිහට ප්‍රශ්නය විසඳමින් පවතිනවාද? අපේක්ෂා කරපු විදිහට ප්‍රශ්නය විසඳමින් පවතිනවා නම් අපේ තීරණ ගැනීම හොඳයි. අපි ගත්ත තීරණය සාර්ථකයි. පැහැදිලිද? ඔන්න එහෙනම් තීරණ ගැනීමේ පියවර 6ක් තියෙනවා. ගැටලු හඳුනා ගැනීම, ගැටලු නිර්වචනය සහ ව්‍යුහගත කිරීම, විකල්ප ක්‍රියාමාර්ග හඳුනා ගැනීම, තීරණය ගැනීම හා සංවේදනය කිරීම, තීරණය ක්‍රියාත්මක කිරීම, තීරණයේ ප්‍රතිඵල නියාමනය කිරීම. right. ඊළඟ එන ගතික පරිසරය. අපි සැලසුම් කරණයට මේ ගතික හේවත් වෙනස් වෙන පරිසරය කොහොමද බලපෑම් කරන්නේ? පුළුල් පරිසරයක් ඇතුළත පවත්නා ස්ථිතික නොවන සහ බලන්න ස්ථිතික නොවන කියලා කියන්නේ ස්ථිර නොවන කියන එක. අඛණ්ඩ වෙනස් වීමට භාජනය වන සංවිධාන යම් කාලවලදී මෙම වෙනස් වීම කැළඹිලිදායක විය හැකිය. අපි දන්නවා මේ සංවිධාන ක්‍රියාත්මක වන පරිසරය ස්ථිර නැත්තම් අඛණ්ඩ වෙනස් වීමකට මුහුණ දෙනවා නම් විචලනකාරී පරිසරයක නම් සංවිධානය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට නිරන්තර කැළඹිලිදායක ස්වභාවයන්ට ලක් වෙන්න පුළුවන් එවැනි පරිසරයක ක්‍රියාත්මක සංවිධාන. මේ අවිනිශ්චිතභාවය සහ තීරණ ගැනීමේ අවදානම් මට්ටම් වැඩි කරනු ඇත. ඒතර අපි ස්ථිර නොවන පරිසරයක නම් ඉන්නේ, විචලනකාරී පරිසරයක නම් ඉන්නේ. තීරණ ගැනීම කියලා කියන එක ටිකක් දුෂ්කරයි. තීරණ ගැනීමේ අවදානම ටිකක් වැඩි. කියන්නේ මේ දැන් කතා කරන මොහොත නෙවෙයි ඊළඟ මොහොතේදී. නිරන්තරයෙන් පරිසරය වෙනස් වෙනවා. ඒකට තීරණ ගන්න අපහසුයි, අමාරුයි. ගන්න තීරණවල විශාල අවදානමක් තියෙනවා. ඒ ගතික පරිසරයකදී තීරණ ගන්න එක ලේසි පහසු නෑ. නොයෙක් විට වඩාත් කැළඹිලි සහිත කාලයන්හිදී තීරණ ගන්නා අය තම තීරණ ගැනීමේදී විධිමත් මොඩලයන් කෙරෙහි රැඳී නොසිට වඩාත් බහුල වශයෙන් සහජ බුද්ධිය, ප්‍රතිභා ඥානය සහ පළපුරුද්ද මත රැඳී තීරණ ගන්න ලබයි. ඒත් මේ වගේ කැළඹිලිදායක ස්වභාවයක් නම් තියෙන්නේ පරිසරයේ තීරණ ගන්න අය බොහෝ වෙලාවට කරන්නේ අර තර්කානුකූල රාමුවක් මත පිළිපදලා තීරණ ගන්නේ නැහැ. තර්කානුකූල රාමුවක් මත පිළිපදලා තීරණ ගන්න නම් පරිසරය ස්ථාවර වෙන්න ඕනේ. විචලනකාරී පරිසරයක් නොවෙන්න ඕනේ. මේ විචලනකාරී පරිසරයක් වෙනලාක බොහෝ තීරණ ගන්න අය කරන්නේ තීරණ ගැනීමේ මොඩලයන්ගෙන් අයින් වෙනවා. රාමු වලින් ඉවත් වෙනවා. ඉවත් වෙලා තමන්ගේ සහජ හැකියාව තියෙනවනේ. තමන්ගේ අත්දැකීම් තියෙනවනේ. අන්න ඒව පාවිච්චි කරලා ඒ වෙලාවට අවශ්‍ය කරන තීරණ ගන්න. ඒක තමයි එතනදී වඩාත්ම හොඳම දේ. තීරණ ගන්න අයට තම දැනුම වැඩි දියුණු කර ගැනීම සඳහා සහ එවැනි පරිසරයක් යටතේ තීරණ ගැනීමේ අවධානම අවම කර ගැනීම සඳහා ගත හැකි පියවරයන් වලට අඩංගු වන්නේ. දැන් අර වගේ විචලනකාරී පරිසරයක් නම් තියෙන්නේ කැළඹිලි සහගත පරිසරයක් නම් තියන්නේ තීරණ ගන්න අයට තමන්ගේ දැනුම වැඩි දියුණු කරගෙන එවැනි පරිසරයක තීරණ ගන්න අනුගමනය කරන්න පුළුවන් විකල්ප පියවරයන් ටිකක් තියෙනවා. පළවෙනි එක තමයි ඉලක්කය පැහැදිලිව අර්ථකථනය කිරීම සහ අවබෝධ කර ගැනීම. ඉලක්කය පැහැදිලිව අර්ථකථනය කරන්න ඕනේ.
ඊට පස්සේ අවබෝධ කරගන්න. අපි ඉලක්කය මොකද්ද කියන්නේ? දෙක තනි විශාල වෙනසක් කිරීමට වඩා කුඩා වර්ධනය වන පියවර ගැනීමෙන් තීරණවල කාල ස්ථිතිය අඩු කර ගැනීම. අපි එකපාර ලොකු ලොකු වෙනස් කිරීම කරන්න යන්න හොඳ නැහැ. පොඩි පොඩි වෙනස්කම් තමයි කරන්න උත්සාහ කරන්නේ. වර්ධනය වන පියවර වශයෙන් තමයි අපි වෙනස් කිරීම කරන්න ඕනේ. තුන්වෙනි එක දැනුම වැඩි කර ගැනීම සඳහා විකල්පයන් සමීක්ෂණය කිරීම. අපි මේ විකල්ප ගණනාවක් අපි සමීක්ෂණය කරනවා. වැඩි විකල්ප ගණනාවක් ගැන තොරතුරු හොයන්න. ඒකට තමයි අපිට ලොකු දැනුමක් ඉන්නේ. අනවශ්‍ය අවදානම් වළක්වා ගැනීම. මේ අනවශ්‍ය අවදානම් අපි ගන්න හොඳ නැහැ. පස්වෙනි එක ධන සහ ඍණ බලපෑම් takseiru කිරීමෙන් අවදානම් වර්ගීකරණය කිරීම. අපි බලන්න ඕනේ පරිසරයේ තියෙන ධනාත්මක බලපෑම් මොනවද? ඍණාත්මක බලපෑම් මොනවද? ඒවා takseiru කරලා අපි වර්ගීකරණයක් කරගන්න. හයවෙනි එක අවශ්‍ය නම් සැලසුම් අවශ්‍ය ආකාරයට වෙනස් කිරීමට හැකියවන ලෙසට හැකිතාක දුරට විකල්පයන් විවෘතව තබා ගැනීම. ඒ කියන්නේ අපි හදන සැලසුම් පුළුවන් තරම් නම්‍යශීලී සැලසුමක් කරගන්න. නම්‍යශීලී සැලසුමක් වල තෝරන වෙලාවක වෙනස් කරගන්න පුළුවන්. අනම්‍යශීලී සැලසුමක් වල තමයි අපිට ඕන වෙලාවට වෙනස් කරගන්න බැරි වෙන්නේ. right. ඊළඟට බලන්න ප්‍රමාණාත්මක කළ නොහැකි සාධක. සමහර සාධක තියෙනවා ප්‍රමාණනය කළ හැකි සාධක. සමහර සාධක තියෙනවා ප්‍රමාණනය කළ නොහැකි සාධක. ඒතර මෙතනදී මේ ප්‍රමාණාත්මක කළ නොහැකි සාධක කියලා කියන්නේ ප්‍රතිලාභ හෝ පිරිවැය පදනම් කරගෙන ගන්නා තීරණ සඳහා බලපෑමක් සිදු කරනවා. ප්‍රතිලාභ හෝ පිරිවැය පදනම් කරගෙන ගනු ලබන තීරණ වලට බලපෑමක් සිදු කරනවා. හැබැයි ඒ පිරිවැය හෝ ප්‍රතිලාභය ප්‍රමාණනය කරන්න බැරි සාධක වලට තමයි අපි කියන්නේ ප්‍රමාණනය කළ නොහැකි සාධක. ප්‍රතිලාභ හෝ පිරිවැය පදනම් කරගෙන ගන්නා තීරණ වලට බලපෑමක් සිදු වෙනවා. හැබැයි පිරිවැය හෝ ප්‍රතිලාභය ප්‍රමාණනය කළ නොහැකි වෙන සාධක. කොච්චරද කියලා ප්‍රමාණනය කරන්න බෑ. අන්න එහෙම සාධක අපි කියනවා ප්‍රමාණනය කළ නොහැකි සාධක. පිරිවැය සහ ප්‍රතිලාභයට බලපෑමක් වෙනවා. නමුත් බලපෑම කොච්චරද කියලා අපිට ප්‍රමාණනය කරන්න බෑ. අන්න එහෙම සාධක අපි කියනවා ප්‍රමාණනය කළ නොහැකි සාධක. මූලාශ්‍රයන් දෙකකින් හට ගන්න පුළුවන්. එකක් මූල්‍යමය නොවන පරමාර්ථ. අනිත් එක තමයි මූල්‍යමය වශයෙන් ප්‍රමාණනය කළ හැකි නමුත් විශ්වාසනීය ස්ථිමේන්තුවක් සිදු කිරීම සඳහා තොරතුරු ප්‍රමාණවත් නොවන හේ මනාව ප්‍රමාණනය කරන ලද සාධකයන්. ඒක මූල්‍යමය නොවන මූලාශ්‍ර දෙක තමයි මූල්‍යමය නොවන සහ මූල්‍යමය වශයෙන් ප්‍රමාණනය කරන්න පුළුවන් වුණත් විශ්වාසනීය ස්ථිමේන්තුවක් කරහා ප්‍රමාණවත් තොරතුරු යදා කර ගන්න බැරි එකතු කර ගන්න බැරි අවස්ථාවක්. right. ප්‍රමාණනය කළ නොහැකි සාධක වල උදාහරණ බලන්නකෝ. සලකා බලන ලද ඉද ප්‍රස්තාවයේ ස්වභාවය සහ පවත්නා තත්ත්වය අනුව තීරණ ගැනීමේදී සලකා බලනු ලබන ප්‍රමාණාත්මක කළ නොහැකි සාධක විවිධාකාර වේ. ඒ වයින් උදාහරණ කිහිපයක් ගත්තොත් මුදල් වල පවත්නා බව ප්‍රමාණනය කළ නොහැකි සාධකය. උද්දමනය, සේවකයන්, පාරිභෝගිකයන්, සැපයුම් කරුවන්, තරං කරුවන්, කාලය හා සම්බන්ධ සාධක, ශක්්‍යතාවය, නම්‍යශීලී බව හා අභ්‍යන්තර පාලනය. මෙන්න මේවා අපි හඳුනා ගන්නවා ව්‍යාපාර සංවිධානයක ප්‍රමාණනය කළ නොහැකි සාධක විදියට. right. එහෙනම් උතන්ට එනකම් සැලසුම් කරන ක්‍රියාවලිය සම්පූර්ණ. දැන් ඕගලන්ට පොඩි වෙනසක් තේරෙනවා ඇති. අපි අර A level වල කතා කරපු සැලසුම් කරණය කියන එක නෙවෙයි මෙතන කතා කරන්නේ. මේ කතා කරපු දේවල් සම්පූර්ණයෙන් මෙතන වෙනස්. ඒ කතා කරපු දේවල් න්‍යායාත්මකයි. මේ කතා කරපු දේවල් අපි ප්‍රායෝගික ලෝකයේ සැලසුම් කරණයත් එක්ක බැඳිලා තියෙන දේවල්. ප්‍රායෝගික ලෝකයේ සැලසුම් හදන විදිය තමයි මේ කතා කරන්නේ. මේවා තමයි අපි ඉස්සරහට පාවිච්චි කරන්නේ. දැන් මේ කරුණු පිළිබඳව ඔයගොල්ලන්ගේ අවධානය පූර්ණ වශයෙන් යොමු කරන්න. මේක නැවත වතාවන් දෙක තුනක් කියවනකොට නැවත මේක පුළුවන් අර රෙකෝඩින් එක කරා අහනකොට හරියටම තාවුරු වෙයි මේ කියන කාරණා
මොනවද කියන එක. right. අපිට යන්න තියෙන පාලනය කියන කොටස. අපි මේ පාලනය කියන කොටස අපි ඊළඟ දවසේ කතා කරමු. නැවත අපි පදාදා දිනේ මොන ගෙයින් බලාපොරොත්තු වෙන්නේ. සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු.